Hi, ඔක්කොටම මාව ඇහෙනව නේද? මං හිතනවා මාව ඇහෙනව ඇති කියලා. ඔව්. Good evening. අපි අතරම මේ කරන්න අපේ තුන්වෙනි සෙෂන් එක. එතකොට තාම අඩුපාඩු තියෙන්න පුළුවන් සමහර දේවල් වල අපේ ඕගනයිසිං වල. මේක මුලින්ම එක්ස්කියුස් කරන්න ඕනේ. රවිෂෝ ඇවිල්ලා දින්නේ. ඔව් පේනව නේද මම? Hari. Oh, all clear. Oh, good afternoon. Thank you so much. Make it attend to that. ඇත්තටම මේ අපේ purpose එක තමයි නෝර්දික් රටවල් වල masters වලට apply කරන්න ඉන්න අයට යම් කිසි idea එකක් දෙන එක කොහොමද Eduson through apply කරන්නේ සහ direct applicants ලටත් කවුරු හරි එහෙම අය ඉන්නවා කියලා මම දන්නවා. ඒ අයටත් මම හිතනවා මේක යම් කිසි මට්ටමක උදව්වක් වෙයි කියලා. මම මුලින්ම එක්ස්ප්ලේන් කරන්නම් කොහොමද මේ process එක වෙන්නේ කියන එක ගැන. ඊට පස්සේ මම ඔයාලට වෙනම වෙලාවක් දෙන්නම් ඔයාලගේ ප්‍රශ්න අහන්න. මුලින්ම මම පටන් ගන්න කැමති අපේ ෆර්ම් එක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක්. එතන Eduson Consultants කියන්නේ දැන් අපේ මේ 11 වෙනි අවුරුද්ද. අපි සාමාන්‍යයෙන් 2010 ඉඳන් ස්වීඩන්, ෆින්ලන්ඩ් වගේ රටවල් වලට mainly masters වලට student placements කරනවා. අපිට confidently කියන්න පුළුවන් අපි ලංකාවේ පළවෙනි firms දෙකෙන් එකක් කියලා ස්වීඩන් වල placements කරන. ඒ වගේම ෆින්ලන්ඩ් ගත්තොත් අපි අනිවාර්යයෙන්ම first firm එකකින් ඉන්නෝනේ. මොකද අපේ 2010 ඉඳන් විතර යම් කිසි records තියෙනවා ස්ටුඩන්ට්ස්ලා ෆින්ලන්ඩ් වලට ගිහිල්ලා. ඉතින් ඊට අමතරව මේ වෙනකොට මේ අවුරුදු 11 දී අපේ සාමාන්‍යයෙන් තියෙනවා බිලියන් එකකට කිට්ටු වෙන්න post graduate scholarships රුපියල් බිලියන් එකකට කිට්ටු වෙන්න. ඒක ඇත්තටම මම හිතන්නේ මිලියන් 750ක 800ක විතර ඇවරේජ් එකක් තියෙන්නේ. 2022 වෙද්දී අපි හිතනවා අපිට 1 බිලියන් මාක් එක ක්‍රොස් කරන්න පුළුවන්. ඒක අපි ගැන ගොඩක් ආඩම්බර වෙනවා. මොකද ඒක ඇත්තටම ලොකු නම්බර් එකක්. foreign currency save කරපු දෙයක් ඇත්තටම. ඊට අමතරව අපේ 300 මම මේ ළඟදී කවුන්ට් එකක් ගත්තා. අපිට ඇත්තටම 350 plus විතර applicants ඉන්නවා. ස්වීඩන්, ෆින්ලන්ඩ්, නෝර්වේ සහ එස්ටෝනියා වල ඔය ටික එකතු කරලා බැලුවොත්. ඉතින් ඒක ගැන අපි ගොඩක් තෘප්තිමත්. කොහොමත් අපි කරන්නේ ඊටාම පොඩි නම්බර් එකක්. සාමාන්‍යයෙන් අවුරුද්දකට 50ක විතර maximum cap එකක් අපේ තියෙනවා. මේ අවුරුද්දේ නම් ඒක කොහොමද දැනටත් fulfill වෙලා තියෙන්නේ. ඒ නිසාම අපි තීරණයක් කරන් තියෙනවා ඔක්තෝබර් 30 වෙද්දී. ඒ කියන්නේ තව දවස් 6ක් ඇතුලේ අපි ඊළඟ අවුරුද්දට අලුතෙන් applications ගන්න එක සැප්තැම්බර් 30 වෙද්දී සමා වෙන්න. එතකොට ඔව් තව දවස් 6ක් විතර තියෙනවා. ඉතින් මම යන්නම් අපේ first slide එකට. මම කියපු ටික ගණම තමයි මේකෙත් තියෙන්නේ. අපේ මේ 11 වෙනි අවුරුද්ද අපි ගොඩක් කාලයක් තිස්සේ මේ රටවල් කරලා තියෙනවා. ලොකු ස්ටුඩන්ට්ස් ප්‍රමාණයක් ඉන්නවා. ඒ ගැන අපි තෘප්තිමත්. සහ ලොකු ස්කෝලර්ෂිප් ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඒ ගැනත් අපි ඉතාම තෘප්තිමත්. සහ අපි ඇප්ලිකේෂන් 50ක් තමයි අවුරුද්දට ප්‍රොසෙස් කරන්නේ. හේතුව තමයි අපි ඉතාම පොඩි ෆර්ම් එකක්. අපිට මේ ලොකු ඔෆිසර්ස්, ලොකු නේම් බෝඩ්ස් ඒ වගේ දේවල් නැහැ. සහ අපි එහෙම කරන්න ඇත්තටම අපිට එහෙම ඉන්ට්‍රස්ට් එකකුත් නැහැ. අපේ බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් මාස්ටර්ස් ස්කෝලර්ෂිප් හෝල්ඩර්ස් ලංකාවෙන් ඔය රටවල් වලට යවන එක. මොකද අපි මේ පහුගිය අවුරුදු කීපය තිස්සේම දැකලා තියෙන දෙයක් තමයි කාට හරි ඔය රටක ස්කෝලර්ෂිප් එකක් හදාගන්න පුළුවන් නම් අඩුම තරමේ මාස 6කවත් living expenses යද්දී අරගෙන යන්න පුළුවන් නම් ඔය ඕනම තැනක ඇත්තටම ඕනම නගරයක ඕනම යුනිවර්සිටි එකක සර්වයිව් වෙන්න පුළුවන්. සහ තමන්ගේ බලාපොරොත්තු ඔය රටක පදිංචි වෙන එක නම් ඒක ගොඩක් වෙලාවට කරගන්න පුළුවන්. ඉතින් entry requirements ගැන කතා කරනවා නම් ඕක අපිට ඇත්තටම ගොඩක්ම commonly අපෙන් අහන ප්‍රශ්නයක් මොනවද තියෙන්න ඕන requirements වගේ දේවල්. මම ඇත්තටම කියන්න ඕනේ මම මෙතනදී bachelor's programs ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව bachelor's programs වලට student placement කරන එක අපිට අයිති දෙයක් නෙමෙයි. අපි ඒක සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. යම් කිසි සීමිත ප්‍රමාණයක් අපි ගොඩක් වෙලාවට කරනවා. ඒකත් ගොඩක් වෙලාවට අවුරුදු 30ට හෝ 30ට වැඩි හෝ 30 ආසන්නයේ ඉන්න
මැරීඩ් ඇප්ලිකන්ස්ලා අපි කීප දෙනෙක් අවුරුද්දකට ප්‍රොසෙස් කරනවා. ඊට අමතරව අපි ප්‍රතිපත්තියක් විදිහට ලංකාවේ පුලේ ෆස්ට් ඩිග්‍රී එක කරලා මාස්ටර්ස් වලට යන්න කියන එක තමයි කියන්නේ. හේතුව තමයි ඔය ඕනම රටක සාමාන්‍ය එක සෙමෙස්ටර් එකකට ගෙවන මුදලට පුළුවන් ලංකාවේ පිළිගත් ඒ කියන්නේ යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් එක පිළිගන්න උපාධියක් ලංකාව ඇතුලේ සම්පූර්ණ කරන්න. මම නම් වශයෙන් ඕනමට කියන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මම නම් කියන්නේ නැහැ. තව තැනකට අසාධාරණයක් වෙන්න පුළුවන් නිසා UGC එක පිළිගන්න ඕනම යුනිවර්සිටි එකක ඔය පොඩි කෙනෙක්ට පුළුවන් ලංකාව ඇතුලේ ෆස්ට් ඩිග්‍රී එක කරලා යම් කිසි වර්කින් එක්ස්පීරියන්ස් ප්‍රමාණයක් හදාගෙන ලෝකේ Tamanට ඊළඟට තියෙන ඔප්ෂන්ස් බලන්න. ඒක සමහර වෙලාවට කෙලින්ම සංකමනය වෙන ප්‍රොසෙස් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාස්ටර්ස් වලට යන ප්‍රොසෙස් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට සල්ලි ගෙවලා යන දෙයක් උනත් වෙන්න පුළුවන්. හැබැයි සල්ලි ගෙවලා ගියත් ඒක යාට ලාභයි. මොකද මාස්ටර්ස් වලට යද්දී එකක් කොස් ඩියුරේෂන් එක අඩුයි. අනිත් එක තමයි අපේටුලේ වීසා එකක් ගන්නදී මාස්ටර්ස් ඇප්ලිකන්ට් කෙනෙක්ට වීසා එකක් ගන්න ගොඩක් සාපේක්ෂව ලේසි. හේතුව බැලු බැලමටම එයාගේ ජෙනුයින්නස් එක ප්‍රූව් කරන්න පුළුවන්. ලංකාව ඇතුලේ ඉගෙනගෙන තියෙන working experience තියෙන සහ මාස්ටර් එකට යනවා කියන එක. ඒ නිසා අපි ඇත්තටම මේ සෙෂන් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාස්ටර්ස් ගැන විතරයි. ඉතින් මාස්ටර් එකකට ඇප්ලයි කරනවා නම් පළවෙනි රික්වයර්මන්ට් එක තමයි ස්කෝලර්ෂිප් එකකට try කරනවා නම් ක්ලාස් එකක් එක්ක බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙන එක. එකක් සාමාන්‍යයෙන් සෙකන්ඩ් අපර් හෝ ෆස්ට් ක්ලාස් වෙන තරමට ස්කෝලර්ෂිප් එකක් හදාගන්න තියෙන probability එක සාපේක්ෂව සෑහෙන වැඩි. සෙකන්ඩ් ලෝ එකක් තියෙන කෙනෙක් තුනක් try කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් අපිට theoretically අපිට කියන්න බෑ ක්ලාස් එකක් නැත්නම් ওই රටක ස්කෝලර්ෂිප් එකක් ගන්න බෑ වගේ දෙයක්. සාමාන්‍යයෙන් apply කරන්න පුළුවන්. නමුත් අපේ එක්ස්පීරියන්ස් එක තමයි සෙකන්ඩ් අපර් එකක් හෝ ෆස්ට් ක්ලාස් එකක්වත් තියෙනවා නම් ස්කෝලර්ෂිප් එකක් හදා ගැනීමේ සම්භාවිතාවය සෑහෙන වැඩි. ඒ නිසා ඒ process එක ගැන hopes තියාගත්තට කමක් නැහැ. එහෙම නැත්නම් අපිට ඒත් ස්කෝලර්ෂිප්ස් වලට try කරන්න පුළුවන්. නමුත් එකම දේ තියෙන්නේ අපි ආයතනයක් විදිහට ටිකක් ලොකු මුදලක් ස්ටුඩන්ට්ස් ලාගෙන් charge කරනවා. සාමාන්‍යයෙන් ඔක 1,60,000 උදාහරණයක් application cost එකක්. එතකොට ස්කෝලර්ෂිප් එකක් හදාගැනීමේ සම්භාවිතාවය අඩුයි නම් කෙනෙක්ට ඔය මුදල අපිට ගෙවලා ඇප්ලයි කරන එක ඔයාලගේ පැත්තෙන් ඔයාලට අවාසියක් වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඔයාලගේ අරමුණක් තියෙනවා නම් ස්කෝලර්ෂිප් එකක් try කරලා උක හම්බුනේ නැත්නම් අපි ගෙවලා හරි යනවා කියන මට්ටමට එහෙම ඉන්ටෙන්ෂන් එකක් අපි through apply කරාට ගැටලුවක් නැහැ. මොකද අපිට ගොඩක් වෙලාවට ස්වීන් වලට ස්වීන් වගේ රටකට ඇඩ්මිෂන් එකක් හදාගන්න පුළුවන්. මම මීට අමතරව කියන්න කැමති මොනවද අපි කරන රටවල් කියන එක. සාමාන්‍යයෙන් අපි ප්‍රධාන වශයෙන් රටවල් 4කට ඇප්ලයි කරනවා ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරද්දී. ඒක අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. එක කොටසක් තමයි මැරීඩ් ඇප්ලිකන්ට්ස්ලා. අනිත් කොටස තමයි සිංගල් ඇප්ලිකන්ට්ස්ලා. ඒකට මැරීඩ් ඇප්ලිකන්ට් කෙනෙක්ට අපි through යනවා නම් ඔතන ස්මූත් ඔප්ෂන්ස් දෙකක් තියෙනවා ෆැමිලි එකකට යන්න පුළුවන්. එක වෙලාවෙදී විශේෂ ගැටලු මොකුත් නැතුව. ඒ රටවල් දෙක තමයි ස්වීඩන් සහ ෆින්ලන්ඩ්. unmarried applicant කෙනෙක් single applicant කෙනෙක් අපි through apply කරනවා නම් අපි සාමාන්‍යයෙන් රටවල් 4කට apply කරනවා. රටවල් 4 වෙන්නේ නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්ඩ් and එස්ටෝනියා. ඔය හතරෙම ස්කෝලර්ෂිප් ස්කීම්ස් ලොකු ප්‍රමාණයක් තියෙනවා. එකම දේ නෝර්වේ වල සහ එස්ටෝනියා වල ෆැමිලි එකක් විදිහට යන්න ටිකක් දැන් අමාරුයි. එහෙම ගියත් ඒකට තව ඇඩිෂනල් රික්වයර්මන්ට්ස් ටිකක් තියෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ආයතනයක් විදිහට එහෙම ඒ රටවල් වලට ෆැමිලිස් යවන්නේ නැහැ. ෆැමිලිස් වලට අපි හරහා යනවා නම් තියෙන ස්මූත්ම ඔප්ෂන් දෙක තමයි ස්වීඩන් සහ ෆින්ලන්ඩ්. හේතුව ඒ රටවල් දෙකටම ෆැමිලිස් වලට එක වෙලාවෙදී විශේෂ ගැටලුවක් නැතුව ඩිපෙන්ඩන්ට් ෆුල් වර්ක් රයිට්ස් එක්ක යන්න පුළුවන්. ඉතින් දෙවෙනි රික්වයර්මන්ට් එක තමයි IELTS ස්කෝර් එකක් කියන එක. සාමාන්‍යයෙන් ඔය රටක ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරනවා නම් හෝ ඇඩ්මිෂන් එකකට ඇප්ලයි කරත් ස්වීඩන් ඇරෙන්න අනිත් හැම රටකටම IELTS ස්කෝර් එකක් ඕන වෙනවා. ගොඩක් වෙලාවට IELTS ස්කෝර් එක වෙන්නේ 6.5 with 6 for each component at the academic module. හැමතිස්සෙම academic score එකක් තියෙන්න ඕනේ. ඔය රටවල් වලට ඇප්ලයි කරන්න. ස්වීඩන් වලට පොඩි ව්‍යතිරේකයක් තියෙනවා. ස්වීඩන් වලට ඇප්ලයි කරද්දී සාමාන්‍යයෙන් ඔයාලට මේ IELTS score එකක් නැතත් එක පැත්තකින් ඩිග්‍රී එකේ මීඩියම් එක ඉංග්‍රීසි නම්
ඒක ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ ක්ලියර්ලි මෙන්ෂන් වෙලා තියෙනවා නම් ඉංග්‍රීසි කියලා අපිට IELTS ස්කෝර් එකක් නැතුව ඇප්ලයි කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔයාලගේ secondary education results හොඳයි නම් general English වලට A level වල අදුම තරමේ C pass එකක්වත් තියෙනවා නම් A level ඒ කියන්නේ mid level English වලට C pass එකක්වත් තියෙනවා නම් ඒත් අපිට try කරන්න පුළුවන් IELTS waive off කරගන්න. ඉතින් ඊට අමතරව තුන්වෙනි requirement එක වෙන්නේ applicants are also able to study in English if they are admitted without a scholarship. ඒක ගොඩක් හිතන්න ඕනේ දෙයක්. හේතුව මම කලින් කියපු විදිහට අපි සාමාන්‍යයෙන් ටිකක් ලොකු මුදලක් charge කරනවා upfront application fee එකක් විදිහට. ඒකට කවුරු හරි අපිට සල්ලි ගෙවලා scholarship එකක්ම බලාපොරොත්තු වෙනවා නම් ඒක එයාගේ පැත්තෙන් අවශ්‍යයක්. මොකද අපිට scholarship එකක් දිගුව කරන්න බැරි වුණොත් ඔයාලා පුළුවන්. ඒ නිසා අපි කිසිම කියන්නේ ඔයාලා අපිට අපි මේ noise එකක් තියෙන පොඩ්ඩක් උත්තර ගන්න කියලා කිව්වොත් sorry noise එකක් හරි මම නෑ noise එකක් තියෙන මම කිව්වේ නෑ මම mute කරා sorry ඉතින් මම කිව්වේ ඔතන ඔයාලා apply කරනවා නම් scholarship එකකට apply කරන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ. නමුත් ඔයාලට තියෙන්නේ second law එකක් නම් එහෙම නැත්නම් class එකක් නැත්නම් අපි through apply කරනවා නම් අපි කැමතියි ඔයාලා worst case එකකදී tuition fee එකක් ගෙවන්න යන බලාපොරොත්තුවෙන් apply කරනවා නම් හේතුව එතකොට ඔයාලා disappoint වෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද අපිට admission scholarship එකක් secure කරගන්න බැරි වුණත් ගොඩක් වෙලාවට fee paying admission එකක් secure කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාලට හිතන්න ඕනේ දෙයක් තමයි GMAT test score එකක් ගැන. කියන්නේ ඔයාලාට තියෙන්නේ management, accounting, economics, finance වගේ degree එකක් නම් මම කැමතියි ඔයාලට පුළුවන් නම් GMAT score එකක් හදාගන්න. ඒ කියන්නේ අඩුම තරමේ 400 වත් GMAT score එකක් තියෙනවා නම් අපිට සාමාන්‍යයෙන් ස්කල් එකක් හදාගන්න තියෙන chances සාපේක්ෂව වැඩි. I think ඒක ගොඩක් හිතුවට කමක් නැහැ. මොකද මේ කාලේ ලෝකේ ගොඩක් reputed universities වලින් management related, ඒ කියන්නේ management හෝ accounting, finance, economics වගේ subjects වලට apply කරද්දී ඔයාලව admit කරගන්න සලකා බලන එක criteria එකක් තමයි GMAT. GMAT score එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් scholarship එකකට එහෙම apply කරද්දී ඒක හම්බ වෙන්න තියෙන chances වැඩි. දැන් මම දන්න තරමින් ලංකාවේ එක test center එකයි තියෙන්නේ. මට මගේම client කෙනෙක් කියපු විදිහට test center එක වෙන්නේ knowledge merchandising ගල්කිස්සේ කොහේ හරි තියෙන්නේ. මට මතක විදිහට පොඩ්ඩක් ඒක හොයලා බලන්න. ඒ කියන්නේ ඔයාලට plan එකක් තියෙනවා නම් management related masters වලට apply කරන්න GMAT score එකක් තියෙන තරමට ওই process එක ගොඩක් වෙලාවට පහසු වෙන්න පුළුවන් scholarship එකක් සම්බන්ධයෙන් විශේෂයෙන්. ඊට අමතරව අනිත් main දේ තමයි you should have the ability to pay remaining tuition fees if admitted for a partial scholarship. ඒ කියන්නේ ඔතන අපි කියමු 100% tuition fee waive එකක් for fully funded scholar එකක් නැතුව partial fee waive එකක් හම්බුනොත් 75ක 80ක හෝ 150ක හරි අර remaining amount එක ගෙවා ගන්න අතේ සල්ලි තියෙනවා. අපි කියමු ඒක සමහර වෙලාවට ලක්ෂ on average ලක්ෂ 6ක් කියලා. ඒකට 150ක ස්කෝල් එකක් කියලා හිතුවොත් 6ක් විතර අතින් ගෙවා ගන්න පුළුවන්කම තියෙනවා. 175ක් කියලා හිතුවොත් ලක්ෂ 3කට විතර අඩු වෙන්න පුළුවන් semestral fee එක. ඒක ගෙවා ගන්න පුළුවන්කම තියෙනවානේ. කොහොමත් මම tuition fee ගැන අදහසක් දෙනවා නම් සාමාන්‍යයෙන් නෝර්වේ වගේ රටකින් පටන් ගත්තොත් නෝර්වේ වල tuition fee එකක් අදටත් public universities වල නැහැ. ඒකට කවුරු හරි Norwegian uni එකකට select වෙනවා නම් tuition fee එකක් ගෙවන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අර නෝර්වේ වල tuition fee නේ ඒ නිසා නෝර්වේ යන් කියලා වගේ එහෙම යන්නත් අමාරුයි. ඒ process එක ටිකක් competitive. තමන්ට class එකක් මොනවා හරි තියෙනවා නම් ඒකට try කරන්න පුළුවන්. individual applicant කෙනෙක් නම් අපි through යනවා නම්. Sweden වගේ ගත්තොත් Sweden වල සාමාන්‍යයෙන් management subjects consider කරොත් management for humanities ඒ කියන්නේ non technical non science subjects ගත්තොත් average එකක් විදිහට ලක්ෂ 11ත් ලක්ෂ 13ත් අතර වගේ tuition fee එකක් තියෙනවා එක semester එකකට. ඒ කියන්නේ මාස 6කට. අපි science or technology related masters ගත්තොත් on average tuition fee එක සාමාන්‍යයෙන් ලක්ෂ
ඔයාලට තියෙන්නේ අඩුම තරමේ ලක්ෂ 15ක විතර ටියුෂන් ෆී එකක් on average semester එකකට pay කරන්න. පොඩ්ඩක් ඒ ගැන කන්සිඩර් කරන්න. ඒ කියන්නේ ස්ක්‍රීන් වල ටෙක්නිකල් නවන සබ්ජෙක්ට්ස් වලට ඇප්ලයි කරනවා නම් මම අර කියපු ගාන තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලක්ෂ 11ත් ලක්ෂ 13ත් වගේ අතර ගාන. ටෙක්නිකල් සබ්ජෙක්ට්ස් වලට ඇප්ලයි කරනවා නම් සාමාන්‍ය ටෙක්නිකල් හෝ සයන්ස් සබ්ජෙක්ට්ස් වල ලක්ෂ 13ත් ලක්ෂ 15ත් අතර වගේ ගානක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට ඔය 15 කියන ගාන 17ක් 18ක් විතර වෙනකන් වැඩි වෙන්නත් පුළුවන්. ඊට අමතරව අනිත් ප්‍රධාන කාරණේ තමයි ඔයාලා එහෙම යනවා නම් ඔය රට මොන රටට ගියත් මගේ අදහස සාමාන්‍යයෙන් මාස 6කවත් living expenses යද්දී අරගෙන යන්න කියන එක. ඒකට හේතුව තමයි ඔය රටවල් ඇත්තටම ගත්තොත් at least ස්වීඩන් සහ ෆින්ලන්ඩ් වගේ රටවල් long term ඊටාම smooth options. ඒ කියන්නේ අර කෙනෙක් පදිංචි වෙන්න වගේ බලනවා නම් එයාලගේම harsh requirements මොකුත් ඒ කියන්නේ අපි කියමු මොන හරි professional ජොබ් එකක් හරි එහෙම නැත්නම් ඉගෙන ගන්න දෙයටම අදාළ රස්සාවක් හොයාගන්න ඕනේ වගේ රික්වයර්මන්ට්ස් නැහැ. නමුත් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ওই රටක ගිහිල්ලා ඒ කියන්නේ සල්ලි ගෙවලා ඉගෙන ගන්න ගිහිල්ලා පළවෙනි සෙමෙස්ටර් එක ගෙවපු නිසා ගියපු ගමන් රස්සාවක් හොයාගෙන දෙවෙනි සෙමෙස්ටර් එකේ ඉඳන් එහිදී හම්බ කරලා ගෙවලා ඉගෙන ගන්න ගොඩක් වෙලාවට ඒක කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ওই රටකට යනවා නම් අඩුම තරමේ මාස 6කවත් living expenses අතේ අරගෙන යන්න පුළුවන් නම් හොඳයි. living expenses ගැන කියනවා නම් මට ඒක අදහසක් දෙනවා නම් සාමාන්‍යයෙන් තනි applicant කෙනෙක් නම් අඩුම තරමේ ලක්ෂ 10ක්වත් minimum අතේ තියෙන්න ඕනේ. married applicants නම් දෙන්නෙක්ට අඩුම තරමේ ලක්ෂ 12ක්වත් තියෙන්න ඕනේ. හැබැයි මේ මුදල තියෙනවා නම් සාමාන්‍යයෙන් ඒක ටිකක් minimal budget එකක්. නමුත් survivable. ඉතින් ඔය දේ ගැන ගොඩක් concern වෙන්න ඕනේ. ඔයාලා එහෙම යනවනම් හේතුව ඔය රටවල් වල ගියපු ගමන් රස්සාවක් හොයාගන්නවා වගේ දේවල් ඇත්තටම කරන්න අමාරුයි. ඊළඟ ස්ලයිඩ් එකට යනවා නම් මට කියන්න පුළුවන් disadvantages of Nordic countries. කියන්නේ ඔය රටවල් හැමෝටම හොඳ ඔප්ෂන් එකක් නොවෙන්න පුළුවන්. ඒවට හේතු කියනවා නම් ප්‍රධානම හේතුව තමයි language barrier එක. මොකද ඔය රටවල් වල යාළගේ own languages තියෙනවා. එතකොට විශේෂයෙන්ම රස්සාවක් හොයනවා වගේ කාරණාවලදී local language එක බැරි නම් තමන්ට පෞද්ගලික මට්ටමේ සම්බන්ධතාවක් නැත්නම් ගොඩක් වෙලාවට ගිහිල්ලා රස්සාවක් හොයාගද්දි යම්කිසි කාලයක් යන්න පුළුවන් ඒ පුද්ගල සම්බන්ධතාව හදාගන්න. ඒක එක main disadvantage එකක් ඔය රටවල තියෙනවා. අනිත් එක තමයි harsh climate during some months of the year. රටවල් ගොඩක් සීතලයි. ඉතින් ඒක සමහර කෙනෙක්ට uncomfortable වෙන්න පුළුවන්. ඉතින් තමන් ඔය රටකට යනවා නම් ඒ දෙයට ලෑස්ති වෙලා යන්න ඕනේ. හැබැයි ඉතින් ගොඩක් public spaces එක indoor spaces වල වගේ මං හිතන්නේ ඔය ප්‍රශ්නේ තියෙනවා කියලා. ඔක ගොඩක් වෙලාට එළියේ තියෙන දෙයක්. ඒක ඉතින් අපිට control කරන්න බැරි දෙයක්. තමන් කැමති වෙන්න ඕනේ මේ වගේ රටකට යන්න. අනිත් එක තමයි possible culture shock කියන එක. ඔක අපිට ඇත්තටම සාමාන්‍යයෙන් කීප දෙනෙක්ගෙන් අවුරුද්දකට ඒ කියන්නේ ගියපු ගමන්ම වගේ එන common complaint එකක් කියන්න පුළුවන්. හේතුව තමයි ගොඩක් ඔය big cities වලින් එළියේ සමහර වෙලාවට තමන් පාරක යද්දුනත් තමන් විතරක් තමන්ගේ පාට කෙනෙක්ට ඉන්න පුළුවන්. ඉතින් ඒක සමහර වෙලාවට කෙනෙක්ට ගියපු ගමන් ටිකක් කල්චර් ෂොක් එකක් තියෙන්න පුළුවන්. මොකද ඇහෙන්නෙත් වෙන ලැන්ග්වේජ් එකක්. ඒ වගේ දේවල්. නමුත් ඒකත් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහට කියනවා නම් කෙනෙක්ට කියන්න පුළුවන්. අනිත් මේන් දේ තමයි difficulties in finding employment. ඒක ඇත්තටම ඔයාලට අපි ඔය යන හැමෝටම කියන දෙයක්. ඔය රටකට ගිහිල්ලා කෙනෙක්ට ඇත්තටම බලාපොරොත්තු වෙන්න අමාරුයි. ගිහිල්ලා මාසෙකින් හරි මාසෙකමාරකින් හරි දෙකකින් හරි රස්සාවක් හොයාගෙන ඉතුරු බිල්ස් ටික රෙන්ට් ටික සහ ටියුෂන් ෆීස් ගෙවන්නම් කියලා. අනිවාර්යෙන්ම යනවා නම් මාස 6කවත් living expenses අතේ අරගෙන යන්න ඕනේ. ඒක අවම තරමේ ලක්ෂ 10කවත් මුදලක් තනි කෙනෙක්ට සහ ලක්ෂ 12කවත් මුදලක් කපල් එකකට වගේ යනවා නම් බබාලා ඉන්නවනම් සමහරවිට ලක්ෂ 15ක් විතර වෙන්නත් පුළුවන්. ඒක ක්‍රිටිකල්. මොකද තමන් රස්සාවක් හොයාගන්නකම් work rights තිබුණත් තමන් එළියට බහැලා මිනිස්සුන්ට කතා කරලා පුද්ගල සම්බන්ධතා හදාගෙන මොනවා හරි පළවෙනි රස්සාව හොයාගන්නකම් survive වෙන්න අතේ සල්ලි තියෙන්න ඕනේ. ඒ තියෙන තරමට ඔයාලට survive වෙන්න ලේසි. ඉතින් අපි කතා කරේ disadvantages කියන්නේ advantages ගැන කියනවා නම් ඇත්තටම ඒක ගොඩක් වෙලාවට disadvantages outnumber වෙනවා. මොකද එතන advantage ප්‍රමාණය සෑහෙන වැඩි.
පළවෙනි කාරණේ තමයි widely available scholarship options. දැන් උදාහරණයක් විදිහට අපි නෝර්වේ වලින් පටන් ගත්තොත් මම කලින් කිව්වත් වගේ නෝර්වේ කියන්නේ absolute free education system එකක් තියෙන රටක්. අදටත් දැනටත් මේ මොහොතේත්. ඉතින් කවුරු හරි නෝර්වේ වලට යනවා නම් public universities වලට apply කරනවා නම් select වුණොත් කිසිම tuition fee එකක් ගෙවන්න අවශ්‍ය නැහැ. living expenses විතරයි බලා ගන්න ඕනේ. ස්වීඩන් වගේ රටක් ගත්තොත් 2010 විතර වෙනකන් ස්වීඩන් වල ටියුෂන් ෆී එකක් තිබුණේ නැහැ. නෝර්වේ වගේම තිබුණ රටක්. ඔය දැන් ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා ගියාට ඇත්තටම දැන් ඔය 2010 11 12 13 විතර වෙනකම්ම ස්වීඩන් වලට ලංකාවෙන් ගිය ප්‍රමාණය ඉතාම සීමිත ප්‍රමාණයක්. ගොඩාක් වෙලාවට ඒ කියන්නේ අපි පටන් ගන්න කලින් පවා ස්වීඩන් ගිහිල්ලා ඉගෙන ගත්ත ස්ටුඩන්ට්ස්ලා මම පර්සනලි දන්නවා. ඒ අර යුනිවර්සිටි මට්ටමින් වගේ ගියපු අය කියන්නේ ලංකාවේ පෙරාදෙනියේ මොරටුවේ ඒ වගේ ඉගෙනගෙන මාස්ටර්ස් වලට ගියපු ප්‍රමාණයක් ඇරෙන්න එහෙම මහා ලොකු popular options උනේ නැහැ දැන් වගේ. ඉතින් නමුත් ඒ කාලේ 2010ට කලින් ස්වීඩන් වල තිබ්බේ free education system එකක්. ඒ වගේම ෆින්ලන්ඩ් වගේ රටක් ගත්තොත් 2019 විතර වෙනකම්ම ෆින්ලන්ඩ් වල තිබුණේ නෝර්වේ වගේම system එකක්. තාම tuition fee එකක් introduce කළා අවුරුදු මේ යන්නේ තුන්වෙනි අවුරුද්ද. මට ඒකේ තියෙන surprisingම කාරණේ තමයි 2019 වෙනකන් ලංකාවෙන් ෆින්ලන්ඩ් වලට ගිය ප්‍රමාණය ඉතාම සීමිතයි. ඒ කියන්නේ මම ඒක ප්‍රෙඩික්ට් කරනවා සාමාන්‍යයෙන් 15ත් 30ත් 25ක විතර උපරිම ප්‍රමාණයක් කියලා අවුරුද්දකට. නමුත් ඒ ටියුෂන් ෆීස් නැති කාලේ දැන් අතින් සල්ලි ගෙවලා යන ප්‍රමාණය 100 ගානක්. ඒක සර්ප්‍රයිසිං කාරණයක් අපිට. ඒ කියන්නේ ඒකේ නියම වැලියු එක තිබුණ කාලේ ඒකට ගියපු ප්‍රමාණය සෑහෙන අඩුයි. ඉතින් එස්ටෝනියා වගේ රටක් ගත්තා 2019 වෙනකම්ම එස්ටෝනියා වලත් ගොඩක් පබ්ලික් යුනිවර්සිටිස් වල ටියුෂන් ෆී එක. තාම ටියුෂන් ෆීස් ඉන්ට්‍රොඩියුස් කළා මේ යන්නේ දෙවෙනි අවුරුද්ද. ඒකට ඔය රටවල ලොකු කාරණාව තමයි ඔය රටවල් වල එක්කෝ එඩියුකේෂන් සිස්ටම් එකක් දැනට තියෙනවා. එහෙම නැත්නම් යම් කාලයකට කලින් වෙනකන් එඩියුකේෂන් සිස්ටම් එක තිබිලා තියෙනවා සහ දැන් ටියුෂන් ෆීස් ගන්නවා. ඔබ දැන් ටියුෂන් ෆීස් ගත්තත් ඔය රටවල විශේෂයෙන්ම ස්වීඩන්, ෆින්ලන්ඩ්, එස්ටෝනියා වල තාමත් ස්කෝලර්ෂිප් ඔප්ෂන්ස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් කෙනෙක්ට ක්ලාස් එකක් වගේ තියෙනවා නම් එහෙම නැත්නම් මොනවා හරි උදාහරණයක් විදිහට අපි ගත්තොත් ස්වීඩිෂ් ඉන්ස්ටිටියුට් ස්කෝලර්ෂිප් වගේ දෙයක් කෙනෙක්ට right leadership skills and work experience තියෙනවා නම් තාමත් ඔය රටවල ස්කෝලර්ෂිප්ස් වලට try කරන්න පුළුවන්. සහ අපි multiple options apply කරන හැම වෙලාවකම වගේ අපිට increase probability එකක් තියෙනවා ස්කෝලර්ෂිප් එක හම්බෙන්න. අනිත් එක තමයි දෙවෙනි කාරණාව advantage එක මම දකින්නේ social security benefits regardless of your visa. මේ ගොඩක් අය දන්න කාරණාවක් මම හිතනවා ඔයාලා ඔක්කොම දන්නවා. අපි ගත්තොත් ඔස්ට්‍රේලියා වගේ රටක් comparatively සාමාන්‍යයෙන් අර social security කියලා දෙයක් ඒ කියන්නේ අපි කියමු Medicare හෝ ඔය funded ඒ කියන්නේ child care support වගේ දේවල් හම්බෙනවා නම් හම්බෙන්නේ PR PR හෝ citizenship එකක් තියෙන කෙනෙක්ට විතරයි. නමුත් ඔය ස්වීඩන් වගේ රටවල් ගත්තොත් සාමාන්‍යයෙන් ඒ රටවල් වල health insurance එක, ඒ රටවල් වල day care එකකට වාගේ වෙන cost එක, ඒ රටවල් වල education ළමයින්ට primary to PhD වෙනකම් වගේ දේවල් ගත්තොත් ඒ ඔක්කොම regardless of the visa කෙනෙක්ට හම්බෙනවා. ඒව මම දකින ලොකුම ඩිෆරන්ස් එකක් ඔය ගොඩක් මේන්ස්ට්‍රීම් රටවල් එක්ක එහෙම හම්බෙන රටවල් තියෙන්නත් පුළුවන් කැනඩා වගේ. නමුත් සාමාන්‍යයෙන් ඔය රටවලත් ඒ බෙනිෆිට්ස් ටික තියෙනවා. සහ අර ෆැමිලි එකකට සර්වයිව් වෙන්න සාපේක්ෂව ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ රස්සාවක් හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් රස්සාවක් කරනවා නම් මොන රස්සාව කරත් ෆුල් ටයිම් වැඩ කරන කෙනෙක්ට ගොඩක් වෙලාවට ෆැමිලි එකකට ජීවත් වෙන්න අවශ්‍ය මුදල හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි තුන්වෙනි එක වෙන්නේ ability to apply for a work permit even with an entry level kind of a job offer. කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා මම හිතනවා එකක් දන්නවා ඇති කියලා ගොඩක් රටවල් වල requirement එකක් තියෙනවා. ඔයාලා අපි උදාහරණයක් විදිහට කිව්වොත් business management ඉගෙන ගන්න ගියොත් business management related රස්සාව හොයාගෙන පස්සේ තමයි ඔයාලට මොන හරි permanent visa එකකට යන්න වෙන්නේ. කියන්නේ තමන් ඉගෙන ගන්න දෙයට අදාළ රස්සාවක්. දැන් ඔය ස්වීඩන්, ෆින්ලන්ඩ් වගේ රටවල් ගත්තොත් ඔය රටවල් වල තියෙන එකම requirement එක තමයි රටේ minimum salary requirement එක meet වෙන full time job එකක් කියන එක. ඒ අරින්න ඔයාලා ඉගෙන ගන්න දෙයට අදාළ වෙන්න ඕනේ වගේ requirement එකක් නැහැ. ඔතන ස්වීඩන් වගේ රටවල් සම්බන්ධයෙන් තව advantage එකක් තියෙනවා.
අර main applicant ඒ කියන්නේ student ඉගෙන ගන්න කාලේ secondary applicant full time job එකක් හොයාගන්න පුළුවන් නම් ආපහු රටේ minimum salary requirement එක meet වෙන secondary applicant පුළුවන් main applicant තමන්ගේ studies complete කරනකන් ඉන්නේ නැතුව work permit එකකට apply කරන්න. I think ඒ වගේ advantage කීපෙකුත් ඔය රටවල තියෙනවා. අනිත් එක තමයි accessible healthcare facilities. දැන් ස්වීඩන් වගේ රටක ඔයාලට කොහොමත් ඔයාලා ඉගෙන ගන්න යනවා නම් අවුරුදු 2ක මාස්ටර් එකකට ඒ රටක personal number එකක්, ඒ කියන්නේ tax number එකක් වගේ දෙයක් ගන්න පුළුවන්. personal number එකක් තියෙන කෙනෙක්ට රටේ national insurance scheme එක access කරන්න පුළුවන්. ඒ කියන්නේ basically citizen කෙනෙක්ට තියෙන ඒ insurance facilities, ඒ healthcare facilities temporary resident කෙනෙක්ට හම්බ වෙනවා. අනිත් කාරණාව තමයි free education for your children including state funded daycare. Cost of daycare so exactly similar to what the citizen pays. එතකොට පොඩි ළමයි වගේ ඉන්නවනම් එයාලගේ education කොහොමද primary to ඊට PhD වෙනකම්ම රටවල state funded. මම state free of charge කියන වචනේ තෙච්චර කැමති නෑ. ගොඩක් වෙලාවට ඔක state funded. ඒ කියන්නේ ඔයාලා ගෙවන tax වලින් තමයි උගන්වන්නේ. අනිත් එක තමයි daycare cost එක උනත් සාමාන්‍යයෙන් ඔයා pay කරන්නේ local citizen කෙනෙක් pay කරන ගානම තමයි. ඒ අරින් ඔයා foreign temporary resident කෙනෙක් වුණා කියලා ඔයාගෙන් වැඩියෙන් charge කරනවා වගේ වැඩ සාමාන්‍යයෙන් ඔය රටවල නැහැ. අනිත් එක තමයි ability to study all vocational training in local language again free of charge. මේක ඇත්තටම මම ඊටාම ළඟදී දැනගත්ත දෙයක් මගේ client කෙනෙක්ගෙන්ම. ස්වීඩන් වල මට මේක ස්වීඩන් ගැන කියන්න පුළුවන්, අනිත් රටවලත් තියෙන්න පුළුවන් කියලා මම හිතනවා. නමුත් මම ඇත්තටම personally දන්නේ නැහැ. ස්වීඩන් ගැන මට කියන්න පුළුවන්. ස්වීඩන් වල සාමාන්‍යයෙන් spouse කෙනෙක් එක්ක ඉගෙන ගන්න ගියොත් ඔයාලට පුළුවන් Swedish for Immigrant Centers. ඒ කියන්නේ ඔයාලා language එක free of charge immigrants ට උගන්වනවා. ඒ centers ගොඩක් වෙලාවට රට පුරාම තියෙනවා. ඒකට කවුරු හරි up to එයාලා කියන්නේ level D කියලා. ඒ කියන්නේ අවුරුද්දක විතර කාලයක් යන වැඩ up to level D වලට Swedish language එක ඉගෙන ගන්න පුළුවන් න ะ. ඊට පස්සේ ඔය chef training, health service assistant වගේ courses, vocational training programs කරන්න පුළුවන්. සහ ඒවට tuition fee එකක් ගෙවන්න අවශ්‍ය නැහැ Swedish වලින් කරන නිසා. ඒකේ තියෙන අනිත් advantage එක තමයි සාමාන්‍ය courses ගොඩක් design කරලා තියෙන්නේ job එකක් හොයාගන්න graduate වුණාට පස්සේ. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ job එකක් complete කරන කෙනෙක්ට ගොඩක් වෙලාවට අර තමන්ගේ spouse ඉගෙනගෙන ඉවර වෙනකම්ම ඉන්නේ නැතුව full time job offer එකක් හොයාගන්න probability එකකුත් තියෙනවා. අනිත් එක තමයි inclusive system in place to absorb immigrants කියන එක. ඒක ඔය රටවල මම කලින් කිව්වා වගේ ගොඩක් ඔය language courses, cultural orientation programs, ඊට පස්සේ immigrants ලට වෙනම අර vocational training වගේ දේවල්, ඒ වගේ support system එකක් තියෙනවා in place ඒ රටට immigrants ලව absorb කරගන්න. දැන් උදාහරණයක් විදිහට මගේ clients ලා ඉඳලා තියෙනවා nursing කරන ෆින්ලන්ඩ් වල. එයාලා nursing complete වෙද්දි ගොඩක් වෙලාවට public sector එකේම opportunities හොයාගන්න පුළුවන්. සහ එතන ගොඩක් ලොකු support එකක් university එකෙන් හම්බ වෙනවා employment වලට. ඒ වගේම දේවල් ස්වීඩන් වලත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර risk of returning කියන දේ ගත්තොත්, ඒ කියන්නේ කෙනෙක්ට ගිහිල්ලා permanent visa එකක් හදාගන්න බැරුව ආපහු එන්න වීමේ සම්භාවිතාව කියන කාරණේ ගැන සැලකුවොත් ඔය රටවල වල ඇත්තටම ඒක මම දැකලා නැහැ. personal reasons වලට ආපු අය අරින්න උදාහරණයක් විදිහට මම දැකලා තියෙනවා කීප දෙනෙක් ඔය spouse ට professional job එකක් හම්බුනේ නැහැ වගේ කාරණා වලට ආපහු අය. ඒ අරින්න අර visa එකක් හදාගන්න බැරුව ආපහු අය මම නොදැනුවත් වෙන්න පුළුවන්. මම දැනුවත් වෙ අය නැති තරම් ඇත්තටම. මම ඊළඟ slide එකට continue වෙන්නම්. things to be concerned of. මේකේ පළවෙනි එක ඇත්තටම ගොඩක් important. ඒ කියන්නේ ඔයාලට එක්කෝ you must either be on a scholarship or have the ability to pay for at least the first 2 semesters. කියන්නේ එක්කෝ ඔයාලට scholarship එකක් තියෙන්න ඕනේ tuition fee එකට. එහෙම නැතුව tuition fee එකක් ගෙවලා යනවා නම් අවම තරමේ semesters 4න් 2කවත් tuition fee එක අතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා එතන ගිහිල්ලා stuck වෙන්න ඉඩ සාපේක්ෂව වැඩි. හේතුව මම කලින් කිව්වා වගේ පළවෙනි රස්සාව පොඩි රස්සාවක් හරි හොයාගන්න මාස 4-5ක් 6ක් යන්න පුළුවන්. එතකොට ඔයාලා මාස 6කට පස්සේ second semester payment එක ගෙවන්න ඕන නම් කොහොමත් මාස 5ක් ගියොත් රස්සාවක් හොයාගන්න එක මාසයක් ඇතුලේ ඔය $1,12ක් හෝ $1,15ක් හොයාගන්න එක කොහොමත් practically කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ඔයාලා යනවා නම් අනිවාර්යයෙන්ම අවම තරමේ semesters 2කවත් tuition fee එකක් තියෙන්න ඕනේ.
ටියුෂන් ෆී එකක් ගෙවලා ඉගෙන ගන්න යන අරමුණ තියෙනවා. එහෙම නැත්නම් ස්කෝලර්ෂිප් එකක් තියෙන්න ඕනේ ටියුෂන් ෆී එකට. අනිත් එක තමයි sufficient funds to cover up your living expenses at least for the first 6 months. ඒකත් මම හිතන්නේ මම කලින් කිව්වා. ඔයාලා යනවා නම් සාමාන්‍යයෙන් ලක්ෂ 12කවත් බජට් එකක් තියෙන්න ඕනේ දෙන්නෙක් විතර යනවනම් ඔය රටක මාස 6කවත් තමන්ගේ බේසික් එක්ස්පෙන්සස් accommodation සහ ෆුඩ් වලට යන cost එක cover කරගන්න. එහෙම නැත්නම් එතන ආපහු රස්සාවක් හොයාගන්නකම් survive වෙන්න අමාරුනොත් ඔයාලා යන එකෙන් ඇත්තටම වැඩක් නැති වෙනවා. ඔය cost එක තනි කෙනෙක් යනවා කියලා හිතුවොත් ඒත් අඩුම තරමේ ලක්ෂ 10ක විතර බජට් එකක් තියෙන්න ඕන. ඔය රටවල් වල ඇත්තටම නියම බෙනිෆිට් එක තියෙන්නේ මම විශ්වාස කරන විදිහට ෆැමිලි එකක් විදිහට දෙන්නෙක් යනවා නම් විශේෂයෙන්ම ඔය සල්ලි ගෙවලා ඉගෙන ගන්න යන අයට. ඒකට හේතුව තමයි එක්කෙනෙක්ට ෆුල් ටයිම් රස්සාවක් කරන්න පුළුවන් නිසා සාමාන්‍යයෙන් අර අනිත් කෙනාට ස්පෝර්ට් කරන්න සාපේක්ෂව ලේසි. Taman තනියම ගියොත් වෙන්නේ සල්ලි ගෙවලා එහෙදි හම්බ කරලා ඉගෙන ගන්නවා වගේ ඉන්ටෙන්ෂන් එකකින් රස්සාවක් කරන්නයි එහෙදි earn කරලා සල්ලි සේව් කරලා ඉගෙන ගන්නවා කියන එක extremely difficult වෙන්න පුළුවන්. ඉතින් එහෙම අයට හොඳම ඔප්ෂන් එක තමයි ස්කෝලර්ෂිප් එකකට ફોකස් වෙලා ඇප්ලයි කරන එක. අනිත් තුන්වෙනි කාරණා තමයි willingness to learn a local language and to make local contacts. ඔයාලා ඔය රටවල් වල දිගටම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් local language එක ඉගෙන ගන්න එක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. එහෙම නැත්නම් ඔයාලා ඇත්තටම යද්දි ඒ කියන්නේ long term language එක බැරි නම් එතන survive වෙන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඕක මට මේ විදිහට කියන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම දන්න ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. එයාගේ නම පබ්ලික්ලි කියන එක හරි නෑ. අපි කියමු ඩුෂ් කියලා. එයා ඇත්තටම ලංකාවේ බැංක කෙනෙක්. එයා ගියේ ඔය ස්වීඩන් වල තියෙන ගොඩක් රෙපියුටඩ් පබ්ලික් යුනි එකකට ඒකේ බැචලර් ප්‍රෝග්‍රෑම් එකකට එයාලා ගිහිල්ලා 6 months යද්දී අර ජොබ් ඔෆර් එකක් හම්බෙලා තිබුණා ස්වීඩන් වල බැංක් එකකින්. ඊට පස්සේ එයා කොහොමත් වර්ක් පර්මිට් එකක් හදාගෙන දැන් කොහොමත් ප්‍රොෆෙෂනල් බැංකර්. එහෙම අයත් ඉන්නවා. මට මතක විදිහට එයාට එහෙම ස්විඩිෂ් ලැන්ග්වේජ් ස්කිල්ස් ලොකුවට පුළුවන් වුණේ නැහැ. නමුත් ඒවා ඇත්තටම නිකන් extraordinary cases. හැමෝටම එහෙම කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න තරමට ඔයාලට survive වෙන්න ලේසි වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ability to try securing a full time job offer for the spouse. ඔයාලගේ අරමුණ ඔය රටක ගිහිල්ලා පදිංචි වෙන එක නම් ඕකට තියෙන සේෆස්ම සහ කෙටිම ක්‍රමය තමයි ඔයා ඉගෙන ගන්න කාලය අතරතුර තමන්ගේ ස්පවුස්ට ෆුල් ටයිම් ජොබ් ඔෆර් එකක් හදාගන්න try කරන එක. හේතුව තමයි දැන් ස්වීඩන් වගේ රටවල් ගත්තොත් entry level හරි full time job offer එකක් තියෙනවා නම් ඔය රටක කෙනෙක්ට පුළුවන් work visa එකකට apply කරන්න. ඒ කියන්නේ අර spouse ඉගෙනගෙන ඉවර වෙලා post study කාලේ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. තමන්ගේ work permit එක apply කරන්න. හොඳම දේ තමයි ඔය රටක පුළුවන් තරම් ඉක්මනට spouse ට work visa එකක් හදාගන්න try කරන එක. එතකොට ගොඩක් වෙලාවට ඔයාලට ඒ කියන්නේ ඔය රටක කොහොමත් work visa එකක් grant වුණා කියන්නේ PR එකක් ලැබුණා සමානයි ගොඩක් වෙලාවට. ඒ කියන්නේ එකම වෙනස තමයි PR එක ගොඩක් වෙලාවට 10 years වලට දෙන්නේ multiple entry visa එකක්. ඒක renewable. work permit එකක් වගේ දෙයක් ගොඩක් වෙලාවට short term. ගොඩක් වෙලාවට අවුරුදු 2ක් විතර initially දෙන්නේ. නමුත් benefits wise සාමාන්‍යයෙන් PR එකකට තියෙන හැම benefit එකක්ම වගේ මෙහෙම මම නොදන්නේවා තියෙන්නත් පුළුවන් සමහර ස්පෙෂල් බෙනිෆිට්. නමුත් ඔය හෙල්ත් කෙයාර් ෆැසිලිටිස් වගේ දේවල් කොහොමත් වර්ක් පර්මිට් එකකට හම්බ වෙනවා. ඉතින් සාමාන්‍ය රික්වයර්මන්ට් එක තමයි PR එකක් හදාගන්න 45 months වන්න වර්ක් වීසා කියන එක. අවුරුදු 4ක් විතර වර්ක් වීසා එකක ඉන්න ඕනේ PR එකක් හදාගන්න. ඒක ඕක කරගන්න කෙටිම ක්‍රමය තමයි ගිහිල්ලා ස්පවුස්ට පුළුවන් නම් රස්සාවක් හොයාගෙන අඩුම තරම් ගිහිල්ලා අවුරුද්දක් එකමාරක්වත් වෙද්දි තමන්ගේ work permit එක apply කරන එක. අන්තිම එක තමයි complete your studies entirely or find a legal pathway before මං හිතන්නේ change before discontinuing. ඒක ඇත්තටම තියෙන ලොකු ප්‍රශ්නයක්. මොකද ඇත්තටම ඔය අපි ස්ටුඩන්ට්ස් විදිහට රටකට යද්දි ගොඩක් වෙලාවට අපි represent කරන්නේ අපේ රට. එතකොට ඔය ස්වීඩන් වගේ රටවල් වල තියෙන ප්‍රශ්නයක් තමයි ඒක ඇත්තටම too early ෆින්ලන්ඩ් වලට වෙන්න. ඒකට හේතුව තමයි ෆින්ලන්ඩ් වල 2019 වෙනකම් එන්ට්‍රන්ස් ටෙස්ට් එකක් තිබුණා. ඒ නිසා කවුරු හරි ෆින්ලන්ඩ් බැචලර්ස් වලට ගියා නම් ওই රටක ගොඩක් වෙලාවට එන්ට්‍රන්ස් ටෙස්ට් එකක් පාස් වෙලා තමයි 2019 වෙනකම් ගියේ. නමුත් දැන් එහෙම අත්‍යවශ්‍ය නැහැ. දැන් ඕවර් ද කවුන්ටර් ඇඩ්මිෂන් ගන්න පුළුවන් ඉනිස් තියෙනවා. ඉතින් මගේ ඇඩ්වයිස් එක හැමතිස්සෙම
එක්ක ඔයාලා වීසා එක ස්විච් කරනවා නම් එක්කොත් work permit එක approve වුණාට පස්සේ studies නවත්තන්න. එහෙම නැත්නම් work permit එක approve වෙනකන් studies continue කරගෙන යන්න කියන එක. මොකද ඔක ඇත්තටම masters දැන් ඔයාලා ඔක්කොම masters applicants ලා නිසා එහෙම මං හිතන්නේ නැහැ කිසිම ගැටලුවක් තියෙයි කියලා. ඔක ගොඩක්ම වෙන්නේ පොඩි වයසේ ඉන්න රටකට යන්න ආසාවට යන bachelors applicants ලාගෙන්. මම කලින් කිව්වා වගේ කවුරු හරි හිතනවා නම් ස්වීඩන් වල tuition fee එක semester එකක් මෙච්චරක් හින්දා ඕක ගෙවාගෙන ගිහිල්ලා එහෙදි හම්බ කරලා ඉතුරු ටික ගෙවලා මොනවා හරි කරගන්නම් කියලා ගොඩක් වෙලාවට යන කෙනා හිර වෙනවා. එතකොට වෙන්නේ තමන් යුනිවර්සිටි එකෙන් drop out වෙලා අවස්ටේ වුණාම ඊට පස්සේ ලංකාවෙන් ඇත්තටම genuinely යන්න පුළුවන් කෙනෙක්ට උනා යම් යම් negative impacts වලට මොනවා හරි negative කාරණා වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඉතින් මගේ request එක එහෙම ඔයාලා studies වලට යනවා නම් ගිහිල්ලා work permit එකකට switch වෙනවා නම් work permit එක grant වෙනකන් ඉඳලා ඊට පස්සේ studies වලින් අයින් වෙන්න කියන එක. ඊළඟ slide එකට යනවා නම් ඒකේ තියෙන ඇත්තටම application process එක ගැන අපි through apply කරනවා. මම කොහොමත් ඊට කලින් කැමති කියන්න දැන් මෙතන ඉන්න පුළුවන් ගොඩක් direct applicants ලා. මම ඇත්තටම කැමති direct applicants ලා වැඩි වෙන තරමට. හේතුව ඔය රටවල් වල සාමාන්‍යයෙන් ඔයාලට ගොඩක් වෙලාට මම විශ්වාස කරනවා ක්ලාස් එකක් එක්ක ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ අවශ්‍ය කම්පිටන්සි තියෙනවා තමන්ම ඇප්ලයි කරන්න. ඔකට ඒජන්ට් කෙනෙක් ඇත්තටම අවශ්‍ය නැහැ. නමුත් ඔයාලට ඔයාලගේ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ගැන හෝ රයිටිං ස්කිල්ස් ගැන මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් විතරක්. එහෙම නැත්නම් ඔයාගේ මොනවා හරි රස්සාවක් කරන ඒ කියන්නේ කරන රස්සාවත් එක්ක ටයිම් මැනේජ්මන්ට් වල අවුලක් තියෙනවා නම් විතරක් වගේ කාරණාවලදී ඒජන්ට් කෙනෙක් ඇප්ලයි කරාට ඒ through ඇප්ලයි කරාට කමක් නැහැ. අපි ටාගට් කරන්නේ ඒ වගේ clients ලා විතරයි. හේතුව ඔය process එක ගොඩක් වෙලාවට ඔක මහා ලොකු අමාරු එකක් නෙමෙයි. විශේෂයෙන්ම තමන් හොඳට study කරලා තියෙනවා කියන්නේ higher GPA එකක් තියෙනවා නම් ඔය application process එක ගොඩක් වෙලාවට තමන් තමයි handle කරගන්න පුළුවන්. අපි through යනවා නම් උතන 3 step process එකක් තියෙන්නේ. පළවෙනි එක තමයි initial assessment process එක. ඒකෙදි වෙන්නේ ඔයාලා අපි through apply කරනවා නම් අපි අපිට ඕන වෙනවා ඔයාලගේ සමහර documents. ඒ documents ටික මම කොහොමත් session එකෙන් පස්සේ ඔයාලට detail mail එකක් එවන්නම් process එක මොකක්ද කියන එක. එතකොට අපි through යනවා නම් අපිට ඕන වෙන්නේ ඔයාලගේ transcript copy එක, passport copy එක සහ degree certificate එක plus completed assessment application එක. ඔය ටිකත් එක්ක අපිට pay කරන්න ඕනේ 25,000 rupees assessment fee එක. ඔය ටික hand over කරාට පස්සේ අපිට පුළුවන් යම්කිසි කාලයක් අරගෙන ගොඩක් වෙලාවට සතියක් විතර ඔයාලට list කරලා දෙන්න ටිකක් සාපේක්ෂව ලේසියෙන් අපිට apply කරන්න පුළුවන් scholarship මොනවද, ඒ වගේ course contents මොනවද, සහ අපිට ඔයාලගේ පැත්තෙන් ඕන වෙන exact documents මොනවද කියන එක. second step එක වෙන්නේ අපිට ඒ අවශ්‍ය supporting documents ටිකත් එක්ක ඔයාලා apply කරන options ටික select කරලා දුන්නොත් අපිට පුළුවන් actual application වලට යන්න. තුන්වෙනියට obviously තියෙන්නේ the most important process එක visa process එක. සාපේක්ෂව රටවල් වල visa process එකක් ගොඩක් smooth සහ straight forward. නමුත් එකම දේ තියෙන්නේ අපිට ආයතනයක් විදිහට කාටවත් එහෙම 100% assurances දෙන්න බෑ. අපි through apply කරාම visa හම්බ වෙනවමයි වගේ දේවල් කියන්න බෑ. නමුත් ගොඩක් වෙලාවට ඔයාලා හොඳ යුනි එකකට නම් යන්නේ, masters වලට නම් යන්නේ, අවශ්‍ය මූලික requirements ටික තියෙනවා නම් visa එකක් වුණත් ගන්න එක මහා ලොකු ගැටලුවක් නෙමෙයි. මම ආපහු assessment process එකට එනවා නම් මම කලින් කිව්වා වගේ ඔයාලා මට ඕන වෙනවා ඔයාලගේ පැත්තෙන් bachelor's degree cert එකේ copy එකක්, transcript copy එකක් සහ passport copy එකක් together with the completed assessment application. මේ details ටික මම ආපහු අද session එකෙන් පස්සේ ඔයාලට එවලා තියන්නම් හෙට උදේ වෙද්දි. එතකොට කැමති කෙනෙක්ට අපි හරහා යන්න මේ documents ටික එවන්න පුළුවන්. 25,000 rupees fee එකත් එක්ක. එතකොට අපිට first step එක complete කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ first step එකේදී වෙන්නේ අපිට apply කරන්න පුළුවන් ටිකක් ලේසියෙන් scholarship options මොනවද, course contents මොනවද, සහ ඔයාලගෙන් ඕන වෙන documents මොනවද කියලා list කරලා දෙන එක. second step එක වෙන්නේ actual application process එක. එතනදී වෙන්නේ ඔයාලා අපි දෙන assessment outcome එකෙන් අඩුම තරමේ option 4ක් ස්වීඩන් වලින් සහ option 4ක් ෆින්ලන්ඩ් වලින්, Norway සහ එස්ටෝනියා කරගන්නවා නම් option 2ක් Norway වලින් සහ 2ක් එස්ටෝනියා වලින්. ඒ කියන්නේ collectively options 12කට විතර 12ක් විතර select කරලා
අපිට පේ කරන්න ඕනේ ඇප්ලිකේෂන් ෆී එක. ඒක 1,44,000ක මුදල. මම දන්නවා ඒක amount එක ලොකු එකක් කියලා. ඒකට හේතුව තමයි අපි කොහොමත් මම කලින් කිව්වා වගේ අපි කරන්නේ applicants ලා 50ක විතර ප්‍රමාණයක්. එතකොට අපේ fees ඒ range එකේ තියාගන්න නැතුව අපිට 50න් ඇත්තටම ඒ කියන්නේ ෆිල්ටර් කරන්න අමාරුයි 50. මම හිතනවා ඔයාලා මම කියන එක තේරුම් ගන්නයි කියලා. ඒ නිසා අපේ fees කොහොමත් ටිකක් above the average amount එකක්. නමුත් මෙතනදී ඔයාලා උදාහරණයක් විදිහට ඔයාලා ওই රටවල් හතරටම apply කරා. ස්වීඩන් and ෆින්ලන්ඩ් විතරක් apply කරා. ඔය fee එකේ වෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔක flat rate එකක්. ඊට අමතරව තව සමහර cases තියෙනවා. දැන් අපි කියමු උදාහරණයක් විදිහට husband second upper එකක් තිබිලා wife ට second upper first class එකක් තියෙනවනම් අපි ගොඩක් වෙලාවට encourage කරනවා family එකක් විදිහට එක දෙන්නටම apply කරන්න කියන එක. ඒ වගේ වෙලාවකදීත් අපි කොහොමද charge කරන්නේ එක applicant කෙනෙක්ගෙන් විතරයි. මොකද එහෙම කරන හැම වෙලාවකම දැන් මේ අවුරුදු 11 ගත්තොත් මට මතක විදිහට ඒ 10න් 10ක් 10 out of 10 times එහෙම husband and wife second upper first තියාගෙන apply කරපු හැම වෙලාවකම එක්ක දෙන්නටම එහෙම නැත්නම් එක්කෙනෙක්ට ස්කල් එකක් හම්බෙලා තියෙනවා. හැබැයි ඉතින් මේ වගේ වෙලාවකදී ගොඩක් වෙලාවට ඔයාලා එක්කෙනෙක්ට පස්සේ decision එකක් ගන්න ඕනේ කවුද main applicant වෙන්නේ කියන එක. ඒකට හේතුව තමයි එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අර දෙන්නම එකම යුනි එකකට ඇඩ්මිට් වෙලා දෙන්නටම එකම යුනි එකේ ස්කෝලර්ෂිප් හම්බෙන්න තියෙන chances සාපේක්ෂව අඩුයි. ඉතින් ඊළඟ process එක තමයි visa process එක. visa process එක ගැන කියනවා නම් ওই රටවල් හතරේ තියෙන processes හතරක්. මම අපහු නෝර්වේ වලින් පටන් ගන්නවා නම් නෝර්වේ වල මම කලින් කිව්වා වගේ tuition fee එකක් charge කරන්නේ නැහැ. එතකොට කොහොමද studies free of charge. නමුත් කවුරු හරි admission එකක් හම්බනවා නම් එයාට පුළුවන්කම තියෙන්න ඕනේ පළවෙනි අවුරුද්දේ living expenses තමන්ගේ යුනිවර්සිටි එකේ bank account එකට deposit කරන්න. ඒක ගොඩක් වෙලාවට ලංකාවේ සල්ලි වලින් ගත්තොත් ලක්ෂ 25ක විතර balance එකක්. මට මතක විදිහට last year amount එක තිබ්බේ Norwegian krone 111,657. කියන්නේ ලක්ෂ 25ක විතර මුදලක් ආසන්න වශයෙන් ඔය amount එක වාට පුළුවන්කම තියෙන්න ඕනේ යුනිවර්සිටි එකේ account එකේ deposit කරලා එතනින් confirmation එකක් අරගෙන visa එකකට යන්න. ඒ අරින්න යාලා ලංකාවේ issue කරන bank statements වගේ දේවල් පිළිගන්නේ නැහැ. යාලගේ යුනිවර්සිටි account එකේ deposit කරලා අපිට visa එකක් ඉල්ලන්න පුළුවන්. visa එකක් අරගෙන නෝර්වේ වලට ගියාට පස්සේ එයාලා ඔයාගේ නමින් open කරන bank account එකකට ඒ සල්ලි ටික transfer කරනවා. ඒ අරින්න ජර්මනි හෝ නිව්සීලන්ඩ් වල වගේ අර ඒ funds වලට hold වීමක් වෙන්නේ නැහැ. නමුත් initially education free වුණාට ලක්ෂ 25ක් විසිය අතේ තියෙන ඔය රික්වයර්මන්ට් එක සම්පූර්ණ කරගන්න. අපි ස්වීඩන් වගේ රටක් ගත්තොත් ස්වීඩන් වල සාමාන්‍යයෙන් process එක ගොඩක් simple. ඒකට හේතුවක් තියෙනවා ඒ රටවල් වල ඇත්තටම private colleges කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ education commercially promote කරන හෝ international අර board ලෑලි දාගෙන private building වල international students ලා ගෙන්න ගන්නවා වගේ එහෙම කිසිම දෙයක් නැහැ. තියෙන්නේ ඔක්කොම public research universities හෝ independent universities. එතකොට එතන තියෙන advantage එක තමයි කවුරු හරි ওই රටක university එකට admit වුණොත් visa process එකකට යද්දී එයාලා ආපහු එයාගේලාගේ educational documents මුකුත් ඉල්ලන්නේ නැහැ. ඒකට හේතුව ඒක already public entity එකක් through verify කරලා තමයි ඔයාලට admission එකක් දීලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ওই රටක ස්වීඩන් හා ෆින්ලන්ඩ් වල visa එකකට යද්දී ඔයාලා තනියෙන් යනවා නම් සාමාන්‍යයෙන් අවුරුදු 2ක living expenses වල එයාලා ඉල්ලන ගානට වඩා ටික 10%ක් 15ක් වැඩිපුර පෙන්වන තරමට හොඳයි. එහෙම ගත්තොත් ලක්ෂ 50ක විතර balance එකක් තියෙන්න ඕනේ. individual applicant කෙනෙක්ට අවුරුදු දෙකක් study කරන්න යනවා නම් visa එකකට apply කරන්න. අපි family එකක් ගත්තොත් ඒ කියන්නේ husband and wife pair එක දෙන්න අතරේ සාමාන්‍යයෙන් ලක්ෂ 70ක 75ක විතර collective balance එකක් තියෙන්න ඕනේ. තව බබෙක් ඇඩ් වෙනවා නම් තව ඔකට ලක්ෂ 15ක් විතර ඇඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලක්ෂ 80ක 85ක විතර balance එකක් තියෙන්න ඕනේ. හැබැයි ඔය රටවල තියෙන ඇඩ්වාන්ටේජ් එකක් තමයි යාලා ලොකුවට ක්වෙස්චන් කරන්නේ නැහැ ඔය සල්ලි ආවේ කොහොමද කොච්චර කාලයක් තිබ්බද වගේ දේවල්. ඒ නිසා ගොඩක් වෙලාවට ඔය ෆන්ඩ්ස් ටික ලාස්ට් මිනිට් හදාගත්තත් එහෙම ලොකු ගැටලුවක් නැහැ. අපිට ඒකට එක්ස්ප්ලනේෂන් දෙන්න පුළුවන්. ඉතින් නමුත් මේ මුදල තියෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් මුළු entire duration එකටම සල්ලි පෙන්වන්න කියන එක ගොඩක් වෙලාට encourage කරනවා. එතකොට අපිට visa එකක් ගන්න සාපේක්ෂව අපිට අපේ පැත්තෙන් reasons දෙන්න යාලට ඇයි අපි ওই රටකට යන්නේ කියන එක කරන්න ලේසි. එස්ටෝනියා වගේ රටක් ගත්තොත් සාමාන්‍යයෙන් ඒකත් individual option එකක්. එතකොට තනි applicant කෙනෙක් ওই රටකට යනවා නම් දැන්
ඒක ඇත්තටම 2020 වෙනකම් මාස්ටර්ස් වලදී ෆැමිලි එකට යන්න පුළුවන්කම තිබුණ රටක්. නමුත් කොවිඩ් සිටුේෂන් එකත් එක්ක දැන් ඇත්තටම ඉන්දියාවේ තියෙන එම්බසි එකෙන් ෆැමිලිස් වලට වීසාස් දෙන්නේ නැහැ. සමහර ඉස්සරහට ආයෙ වෙනස් වෙන්න පුළුවන්. ඒකට අපි ගත්තොත් එස්ටෝනියා වල ෆන්ඩින් රික්වයර්මන්ට් එක සාමාන්‍යයෙන් 35ක විතර බැලන්ස් එකක් තියෙන්න ඕනේ. ආපහු ඒකත් කරන්ට් බැංක් බැලන්ස් එකක්. එස්ටෝනියා වල මාස්ටර් එකකට යනවා. මම කලින් කියපු විදිහට නෝර්වේ සහ එස්ටෝනියා දෙකම ඉන්ඩිවිජුවල් ඔප්ෂන්ස්. unmarried single applicants ලට හොඳයි scholarships වලට try කරලා බලන්න. Sweden and Finland දෙකම family friendly options. ඒ කියන්නේ families වලට apply කරලා එක වෙලාවෙදී යන්න පුළුවන්. ඊට අමතරව උතන තියෙනවා visa fees. ඒකත් මම ඔයාලට කියනවා නම් රටින් රටට නෝර්වේ වල visa fee එක සාමාන්‍යයෙන් 5,000 Norwegian kroners විතර එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂයකට ටිකක් වැඩි මුදලක් 1,50,000ක 1,10,000ක විතර වියදම. ස්වීඩන් වගේ රටක් ගත්තොත් ස්වීඩන් වල visa fee එක adult applicant කෙනෙක්ට ක්‍රෝන් 1,500යි දැන්. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 30,000කට ටිකක් වැඩි මුදලක්. බබෙක්ට ගත්තොත් 750ක්. ඒ කියන්නේ රුපියල් 15,000කට ටිකක් වැඩි මුදලක්. ෆින්ලන්ඩ් වගේ රටක් ගත්තොත් ෆින්ලන්ඩ් වල visa fees ටිකක් expensive. main applicant සාමාන්‍යයෙන් යුරෝ 350ක විතර මුදලක් වියදම් වෙනවා. ඒ කියන්නේ රුපියල් 85,000ක 90,000ක විතර මුදලක්. co-applicant 470ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් 1,10,000ක 1,15,000ක විතර මුදලක්. සහ each minor applicant යුරෝ 270ක්. ඒ කියන්නේ රුපියල් 60,000ක විතර මුදලක්. ඉතින් එස්ටෝනියා වගේ රටක් ගත්තොත් එස්ටෝනියාවල සාමාන්‍යයෙන් type D visa එකක්. ඒ කියන්නේ initially ඔයාලා එතෙන්ට යන්න එයාලා issue කරන visa එකට යුරෝ 100ක් විතර යනවා. ඊට අමතරව එහාට ගියාට පස්සේ resident permit එකක් හදා ගන්න ඕනේ. ඒකට යුරෝ 100ක් විතර යනවා. ඒ කියන්නේ upfront රුපියල් 25,000ක් විතර යනවා type D visa එකකට. එතෙන්ට ගියාට පස්සේ තව 25,000ක් විතර වියදම් වෙනවා අර plastic card එක. ඒ කියන්නේ resident permit එකක් හදා ගන්න. මම ඊට අමතරව මෙතන ස්ලයිඩ් එකේ කියන්න කැමති costs involved during the visa process. During the process කියන එක. අපි through apply කරනවා නම් තමයි මේ ටික අදාළ වෙන්නේ. ඔයාලට අපිට pay කරන්න තියෙනවා අර මම කියපු 25,000ක assessment fee එක. ඒ වගේම application fee එක. visa fee එක ඒක රටින් රටට වෙනස් වෙනවා. ඊට අමතරව air tickets වලට. air tickets කියන එකත් මේ කාලේ ටිකක් critical. උදාහරණයක් විදිහට අපේ මේ ළඟදී ගිය clients ලගෙන් මම ඇහුවා එයාලගේ air tickets වලට කීයක් ගියාද කියලා ස්වීඩන් ෆින්ලන්ඩ් වගේ යන. මම දැනුවත්ව දැන් one way ticket එකක්ම 1,40,000ක 1,60,000ක් විතර ඒ ආසන්න ගාන මේ දවස්වල cost වෙනවා ලංකාවෙන් ඔය රටකට යන්න. ඕක ඇත්තටම covid වලට කලින් one way ticket එකක් රුපියල් 36,000ටත් තිබිලා තියෙනවා. 2018-19 වගේ. ඊට අමතරව other expenses වෙන්නේ obviously ඔයාලගේ living expenses. එතකොට ඔය රටකට යනවා නම් අඩුම තරමේ මම කලින් කියපු මුදල ඒ කියන්නේ 12,00,000ක්වත් ෆැමිලි එකකට සහ 10,00,000ක්වත් ඉන්ඩිවිජුවල් ඇප්ලිකන්ට් කෙනෙක්ට අරගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාලගේ ඔය clothing වලට transportation වගේ දේවල් වලට යන මුදල් ගැන තමන් සැලකිලිමත් වෙන්න ඕනේ. all and all සාමාන්‍යයෙන් 10ක් විතර ඉන්ඩිවිජුවල් ඇප්ලිකන්ට් සහ 12ක් විතර married applicants අට collectively අතේ තියෙන්න ඕනේ. අනිත් එක තමයි මම කතා කරන්න කැමති pathways of settling down කියන එක. මොකද මම දන්නවා ගොඩාක් ඔයාලා ඔක්කොම ගොඩක් well established ලංකාවේ. එතකොට ඔයාලගේ ඇත්තම intention එක තියෙන්නේ ගිහිල්ලා මාස්ටර් එකක් කම්ප්ලීට් කරලා රටක legally පදිංචි වෙන එක. එතකොට ඔතන ඇත්තටම options දෙකක් තියෙනවා major options ඔය රටක පදිංචි වෙන්න. එකක් තමයි work permit එකක් secure කරගන්න. work permit එකක් secure කර ගැනීමේදී එතන options දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාට main applicant පුළුවන් දැන් ස්වීඩන් වගේ රටක් ගත්තොත් පළවෙනි ක්‍රෙඩිට් එක කම්ප්ලීට් කරාට පස්සේ full time job offer එකක් තියෙනවා නම් Tamanta අයිතියක් තියෙනවා work visa එකට switch වෙන්න. නමුත් අනිත් රටවල් වල ඒක ගන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි අනිත් රටවල් වලත් master එක කම්ප්ලීට් කරාට පස්සේ Tamanta post හම්බෙන post අඩි කාලේ ගොඩක් වෙලාවට ඔය හැම රටකම ඒක 1 year. ඒ කාලේ පුළුවන්කම තියෙනවා ආපහු රටේ ගොඩක් වෙලාවට minimum entry level or full time රස්සාවක් තියෙනවා නම් minimum salary requirement එක meet වෙන work visa එකකට apply කරන්න පුළුවන්. ඒක එක option එකක්. අනිත් option එක වෙන්නේ හැමතිස්සෙම spouse ගේ පැත්තෙන්. ඒ කියන්නේ අපි කියමු ඔයාලා married නම් spouse එක්ක නම් යන්නේ. සාමාන්‍යයෙන් spouse ට තියෙනවා අර ඔයාලා ඉගෙන ගන්න පටන් ගන්න දවසේ ඉඳන්
ඔයාලගේ පෝස්ට් ස්ටඩි අවුරුද්ද ඉවර වෙනකන් ඒ කියන්නේ අවුරුදු 3ක කාලයක් ආපහු රටේ මිනිමම් සැලරි එක ගෙවන එන්ට්‍රි ලෙවල් හෝ ෆුල් ටයිම් ඔෆර් එකක් හදාගන්න. ඒක තියෙනවා නම් ස්පවුස්ට පුළුවන් වර්ක් වීසා එකකට ඇප්ලයි කරන්න. ඔය කාරණා දෙකට අමතරව ඊට වඩා හොඳම ඔප්ෂන් එක තමයි පුළුවන් නම් PhD එකකට ඇප්ලයි කරන එක. හැබැයි ඒක ගොඩක් කම්පිටිටිව් ඔප්ෂන් එකක්. දැන් උදාහරණයක් විදිහට අපෙන් ෆින්ලන්ඩ් යන ක්ලයන්ට් බේස් එක ගත්තොත් මම දන්න විදිහට 10%ක් 15ක් විතර තමයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ at least අපි කියමු 2 out of 10 කියලා ඒ වගේ ප්‍රමාණයක් තමයි PhD එකකට යනවා නම් යන්නේ. ඔක ස්වීඩන් වගේ රටක ඊටත් අඩුයි. ඉතින් ඒක මම කියන්නේ කරන්න බැරි දෙයක් කියලා. නමුත් අර level of competition එක ටිකක් high. හැබැයි ඔයාලට PhD එකට admit වෙන්න පුළුවන් නම් ඒක තමයි PR එකක් හදාගන්න පුළුවන් safestම ක්‍රමේ. හේතුව PhDs කොහොමත් consider වෙන්නේ employment එකට. ඒකට ඔයාලා PhD එකට admit වුණා කොහොමත් ඔයාලට හම්බෙන්නේ work permit එක. එතකොට අර මම කලින් කියපු 4 years residency requirement එක automatically fulfill වෙන්න පුළුවන්. permanent residency ගැන කතා කරනවා නම් සාමාන්‍ය requirement එක තමයි අවුරුදු 4ක විතර කාල සීමාව work visa එකක ඔය රටක පදිංචි වෙලා ඉන්න එක. ඊට පස්සේ ගොඩක් වෙලාවට PR එකකට යන්න පුළුවන්. ඊට අමතරව යම් ඔය රටවල් වල නැචරලයිස් ඒ කියන්නේ මේ සිටිසන්ෂිප් එකක් ඇප්ලයි කරන්න අවශ්‍ය කාලේ රටින් රටට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ඒක ස්වීඩන් වගේ රටක් ගත්තොත් අවුරුදු 5ක විතර කාල සීමාවක්. අනිත් රටවල් වල ඊට අඩු වැඩි වෙන්න පුළුවන්. නෝර්වේ මන් දන්තර මේ අවුරුදු 7ක් විතර. ෆින්ලන්ඩ් වල අවුරුදු 4ක් විතර. ඒකත් අර පෝස්ට් PR වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒකට යම් කිසි ලොන් ටර්ම් වැඩක්. නමුත් PR එකක් හදාගන්න සාමාන්‍ය අවුරුදු 4ක් විතර රස්සාවක් කරන කෙනෙක්ට work permit එකක පුළුවන්. මම කැමති questions වලට යන්න කලින් තව පොඩි දෙයක් කියන්න. දැන් ඔයාලා ඇත්තටම අපි through apply කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ඇත්තටම දැනටම ගොඩක් almost full. ඒකට අපි මේ session දෙකම කරන්න හේතුව තමයි අපි පොරොන්දු වෙන නිසා මේ අපි මේක කරනවා කියලා අද සහ හෙට. ඉතින් මම කැමති ඔයාලා එහෙම අපි through apply කරන්න යම් අරමුණක් තියෙනවා නම් මම කැමති සැප්තැම්බර් 30 හෝ ඊට කලින් ඔය assessment process එක පටන් ගන්නවා නම් එහෙම නැතු ඔයාලා direct apply කරත් අපි කැමති ඒකට. in fact අපි ඒක encourage කරනවා. නමුත් එහෙම ඔයාලට direct apply කරත් මොනවා හරි දෙයක් දැනගන්න අවශ්‍ය නම් වෙලාව තියෙන විදිහට අපිට ඔයාලත් එක්ක ඒක details share කරගන්න පුළුවන්. ඒක බලන්න මේ ඔයාලාගේ කැමැත්ත එකම දේ අපිට තව දවස් රවිශ කීයද තියෙන්නේ අද 24 නේ දවස් 6ක් වගේ තමයි. ඔව් දවස් 6ක් විතර තමයි තියෙන්නේ. ඉතින් අපි through apply කරනවා නම් apply කරන්න. නමුත් අපි හිතනවා ඔයාලට මේ session එක ඔයාලා නොදැන හිටපු මොනවා හරි කාරණා ඔයාලට දැනගන්න ලැබෙන්නේ නැති කියලා ඒ ගැන අපිට සතුටුයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට එක්ක verbally අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට inbox එකේ message එකක් විදිහට එවන්න පුළුවන්. ඔව් අපිට අහලා තියෙනවා විශ්මි sorry මම දැන් තමයි message දැක්කේ සෙතුකි වගේ මට මේ කියලා තියෙනවා message එකක් increase volume කියලා. මම හිතන්නේ අපේ volume maximum තමයි තියෙන්නේ. ඒ නිසා මේ පොඩ්ඩක් ඉන්නවා මම ආපහු ඔයාලට පුළුවන් ප්‍රශ්න ඉන්බොක්ස් කරන්න. පුළුවන් නම් ප්‍රශ්නයක් තියෙන අහන්න ඉෂයක් නැද්ද? කෙනෙක් කියන්නේ අපි මාස්ටර් එකක් කම්ප්ලීට් කරලා තියෙනවා නම් already PhD apply කරන්න පුළුවන්ද? ඒකට support තියෙනවද? එහෙම නැත්නම් එහෙම තියෙන කෙනෙකුට තව ආයෙ මාස්ටර් එකක් වගේ apply කරලා ඒ වගේ country එකකට ස්වීඩන් වගේ ෆින්ලන්ඩ් වගේ යන්න පුළුවන්ද? මේමයි ඔයාලට already master එකක් තියෙනවා නම් ඒ කියන්නේ very high academic merits තියෙනවා නම් අපි කියමු class එකක් එක්ක first degree එකක් සහ හොඳ GPA එකක් එක්ක master එකක් තියෙනවා නම් theoretically අපිට PhDs වලට apply කරන්න පුළුවන්.
නමුත් එකම දේ තියෙන්නේ අපි through PhDs වලට apply කරන්න බෑ. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට අපිට කවුරු හරි supervisor කෙනෙක් assign කරගෙන ඔය process එක ටිකක් ඒ කියන්නේ individually connect කරන්න පුළුවන්. මොකද තමන්ගේ process එකනේ. ඒකට තමන්ට පුළුවන් universities multiple universities approach කරලා ඔය interested parties වලට ලියලා තමන්ට offer එකක් හදාගන්න. නමුත් අපිට ආයතනයක් විදිහට PhDs කරන්න අමාරුයි. අනිත් එක තමයි ආගේ දෙවෙනි ප්‍රශ්නය අහුවේ මාස්ටර් එකක් තියෙද්දි තව මාස්ටර් එකක් කරන්න පුළුවන්ද කියන එක. ඒක කොහොමත් විශේෂ ගැටලුවක් නැහැ. ඒකට හේතුව තමයි ස්වීඩන් උදාහරණයක් විදිහට ගත්තොත් එයාලගේ රික්වයර්මන්ට් එකක්ම තියෙනවා. PhD එකකට apply කරනවා නම් minimum 420 academic credits වත් තියෙන එක advantage එකක් කියලා. 420 academic credits කියන්නේ අතන 420 post secondary. ඒ කියන්නේ 420 ගොඩක් වෙලාවට සමානයි අවුරුදු 3ක bachelor එකකට සහ අවුරුදු 2ක masters දෙකකට. ඒකට දැන් ලංකාවේ already master එකක් තියෙනවා නම් වාගාව අපි කියමු 4 year bachelor එකක් සහ 2 year masters තියෙනවා නම් එතකොට 244 bachelors 124 masters. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 360 credits already තියෙනවා. ඔයා ස්වීඩන් වගේ රටක ගිහිල්ලා මාස්ටර් එකක් තව කරනවා කියන්නේ තව එතෙන්ට 120 credits accumulate වෙනවා. එතකොට PhD එකකට තියෙන chances ගොඩක් වැඩි. ඒ නිසා ඉතින් මාස්ටර් එකක් තියාගෙන මාස්ටර් එකකට apply කරන එක ওই රටවල් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. නමුත් PhD එකකට apply කරන එක ඔයා directly කරත් ඇරෙන්න අපිට කරන්න අමාරු දෙයක්. Thank you. No worries. මම ඉතින් ප්‍රශ්න ටික පටන් ගන්නම් මට inbox එකේ තියෙන ටික. විශ්මි අහනවා NIBM එකේ HRM HND එක කන්ටිනියු කරනවා. ඒක ඔෆර් කරන UK Accounting University degree එක final year එකට management administration graduate certificate එක follow කරන්න හිතන් ඉන්නවා. next campus එකේ ඒක ඔෆර් කරන්න නම් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? මෙහෙමයි විශ්මි මේක ඇත්තටම complicated ප්‍රශ්නයක්. ඔයා නම් වලින් අහලා තියෙන නිසා අපිට answers දෙන්නත් අමාරුයි. මම ඒක මෙහෙම කියන්නම්. මගේ පෞද්ගලික අත්දැකීම එක තැනක පිළිවෙලට බැචලර් එකක් කරගන්න තරමට තමන්ට ලෝකේ තියෙන ඔප්ෂන්ස් ගොඩක් වෙලාවට වැඩි වෙන්න පුළුවන්. කියන්නේ අපි පර්සනලි දැන් අපි ගත්තොත් NIBM එක ගැන මට කතා කරන්න පුළුවන්. NIBM එකේ අපේ ගොඩාක් clients ලා ඉඳලා තියෙන නිසා NIBM එකේ සාමාන්‍යයෙන් Coventry affiliation එක ගැන මම දන්නේ නැහැ. මොකද අපිට මේ පාර තමයි නේද රවිෂ් first time හම්බුනේ. මේ මම ඒකෙන් කියන්නේ නැහැ ඒකේ ගැටලු තියෙනවා කියලා. මම කියන්නේ අපිට personally හම්බෙලා නැහැ Coventry affiliation එක කරපු අය process කරන්න මේ අවුරුද්දේ තමයි ගොඩක්ම කියලා තියෙන්නේ. ඔව් අපි කරලා තියෙන UCD එක. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මම හිතනවා ඒක වාගේ උත්තරයට උත්තරයක් විදිහට ප්‍රමාණවත් වෙයි කියලා. ඊට පස්සේ යාමහනෝ ග්‍රැජුවේට් සර්ටිෆිකේට් එකේ ක්ලාස් එක විතරක් ඇතිද? ඒ කියනවා මම හිතන්නේ අදහස් කරන්නේ බැචලර්ස් වල ක්ලාස් එක විතරක් ඇතිද කියලා නම් ඔව්. ඒක මාස්ටර්ස් වලට යද්දී ඇති. යසස් කියලා තියෙනවා I can't hear your voice කියලා. sorry යසස්. Now only I noticed the message. But I'm certainly going to upload this after the end of the session so you can hear us again. Gayash Yahano, do Sweden grant for study work visa? Yes. අවුරුද්දක කාල සීමාවක් හම්බ වෙනවා. හැබැයි ඒ අවුරුද්ද වෙනස්. මොකද දැන් ඔය අවුරුද්ද ගොඩක් හරි කියන්න පුළුවන් අනිත් රටවල අවුරුදු දෙකක් තුනක් දෙනවා නෙවෙයි මේකේ අවුරුද්දයි වගේ දෙයක්. මෙතන රික්වයර්මන්ට් එක වෙන්නේ husband or wife දෙන්නගෙන් කෙනෙක් රටේ මිනිමම් සැලරි එක ගෙවන මොකක් හරි රස්සාවක් full time හොයාගන්න. යරෙන් වෙන කිසිම රික්වයර්මන්ට් එකක් නැහැ. ඔයාලා දිගටම පදිංචි වෙන්න බලනවා නම්. Chamin Dihano, I'm having a work gap of around 1 year. Will it be an issue? Not at all. ආපහු ඔය රටවල් වල work gaps, medical conditions, එතකොට අපි කියමු මොන හරි criminal records වගේ කිසිම දෙයක් එයාලා අහන්නේ නැහැ. එයාලට ඒවා අදාළත් නැහැ. එතකොට නමුත් ඔයාලා apply කරනවා නම් current employment කියන එක ගොඩක් important. හේතුව අපි සාමාන්‍යයෙන් අපි ඔක්කොම අවුරුදු 30 වගේ හොයිට වැඩි adults ලා වුණාම අපිට unemployed කියලා visa එකක් ඉල්ලන්න බෑ. ඒ නිසා current employment කියන එක extremely important. currently employed වෙලා ඉන්නවා කියන එක ඒ අරින්න study gaps කියන ඒවා ඔය රටවල් වලට අදාළ වෙන්නේ නැහැ.
දීප්ති යන ෆින්ලන්ඩ් ස්වීඩන් වල මාස්ටර්ස් වල PT වැලිඩ්ද මිනිමම් රික්වයර්මන්ට්ස් එක කොහොමද? PT is valid. සාමාන්‍යයෙන් මිනිමම් ස්කෝර් එක මට මතක විදිහට PT වල වෙන්නේ 63 විතර. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. තාම PT වලට මම දන්න තරමින් 100% coverage එකක් නැහැ. ඒ කියන්නේ 70 to 80% විතර all universities දැන් PT accept කරනවා. ඉස්සරහට ඔක 100% වෙයි අනිවාර්යෙන්ම. කලාතුරකින් යුනිවර්සිටි එකක් දෙකක් සමහර වෙලාවට තියෙන්න පුළුවන්. ඒක ගැන අපිට ඇත්තටම ස්ටේට්මන්ට්ස් දෙන්න අමාරුයි. PT කියන්නේ ඕගනයිසේෂන් එකක් නේ. ඔයාලා කැමති ටෙස්ට් එකක් ඕන දෙයක් කරන්න. අපිට IELTS score එකක් විදිහට ගත්තොත් IELTS score එක ඕන වෙන්නේ 6.5 is 6 for each component. ඕකට corresponding PT score එකක් තිබුණොත් හරි. මම හිතන්නේ ඒක 63 and above විතර වෙන්න ඕනේ කියලා. Gaya Shivano, how long do we need to have a deposit of 50 lakhs to have a visa for Sweden? මෙහෙමයි ඔයාලා ගාව සල්ලි තියෙනවා නම් මාස ගානක බැලන්ස් එකක් තියෙන තරමට හොඳයි. නමුත් ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ කියන්නේ current bank balance එකක් තිබුණා අපිට explanation එකක් build up කරන්න පුළුවන්. පස්සේ රුවන් අහනවා is it possible to apply with external art degree BA in English? මෙහෙමයි රුවන් මට ඒකටත් ආපහු පුළුවන්ම හෝ බැරිම කියලා කියන්න අමාරුයි. මට ඕක මෙහෙම කියන්න පුළුවන්. ඔයාගේ degree එකේ length එක කියන්නේ අවුරුදු කීයක් degree එක කරාද කියන එක mention වෙනවා. නම් ඒක අවුරුදු 3ක්ද 4ක්ද කියන එක අපිට ගොඩක් වෙලාවට එකෙන් apply කරන්න පුළුවන්. ලංකාවේ තියෙන අවාසනාවන්ත තත්ත්වයක් තමයි සමහර යුනිවර්සිටිස් වල ආපහු නම කියන එක හරිය නැහැ. එක්ස්ටර්නල් ඩිග්‍රී වල මං හිතන්නේ ඒක ඉන්ටෙන්ෂනලි කරනවාද මන් දන්නේ නැහැ. ඩිග්‍රී එක පටන් ගත්ත දවසක් ඕ ඉවර කරපු දවසක් මුකුත්ම නැහැ. ඒ වගේ අවස්ථාවක ඇත්තටම අපිට ඒක බැචලර් එකක් විදිහට පාවිච්චි කරලා මාස්ටර් එකකට ඇප්ලයි කරන්න අමාරුයි. ඒක යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට වෙනස් වෙනවා. Setuki hano, I'm not working but I have completed 10 years working experience will be a matter. ඔයා main applicant වෙනවා නම් ඔයා work කරන තරමට present employment කියන එක ගොඩක් important. ඒ කියන්නේ currently employed නම් visa එකක් ඉල්ලන්න ලේසි. unemployed නම් visa එකක් ඉල්ලන්න අමාරුයි. ඔක ස්වීඩන් සම්බන්ධනේ නෙමෙයි සාමාන්‍ය ඕනම රටකට ඒක එහෙම තමයි. මලීෂා හන ෆින්ලන්ඩ් වල science master degrees වලට semester course fee එක average කීයක් වගේ වෙනවද? මලීෂා අපි ෆින්ලන්ඩ් ප්‍රමෝට් කරන්නේ නැහැ කොහොමත් paying option එකක් විදිහට. අපි ෆින්ලන්ඩ් ඇත්තටම ඒ කියන්නේ අපි ෆින්ලන්ඩ් කරන්නේ ස්කෝලර්ෂිප් ඔප්ෂන් එකක් විදිහට විතරයි. අපිට ෆී එකක් ගෙවලා යනවා නම් අපිට ඔතන අදහසක් දෙන්න පුළුවන්. සාමාන්‍ය සයන්ස් මාස්ටර් එකක් වේ යුරෝ 10000ක් විතර. 10000ත් 15000ත් වගේ අතර ගාණක්. ඒ කියන්නේ ලක්ෂ 25ත් 36ක් විතර අතර ආසන්න ගාණක් අවුරුද්දකට කොස්ට් වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නට යන්න. Ishan Nana for a Sweden master's degree and can I apply for the visa for myself first and apply for the family later? ඔව් ඒක පුළුවන්. එහෙම බෑ කියලා එකක් නෑ. හැබැයි ওই රටවල් වල නියම benefit එක හම්බෙන්න නම් දෙන්නම ඒ කියන්නේ family එකම යන එක හොඳයි. හේතුව තමයි family එකක් එකපාර apply කරද්දි ගොඩක් වෙලාවට මොකද students ට තමයි කොහොමත් first priority එක හම්බෙන්නේ. එතකොට එයාලගේ visa එක ටක් ගාලා process වෙනවා. secondary applicant මාස 6කට පස්සේ add කරොත් වෙන්නේ එයාලට priority එකක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි කාලයක් සමහරට මාස 3ක් 4ක් යන්න පුළුවන්. family applicant කෙනෙක් ඒ කියන්නේ වෙනම apply කරද්දී process වෙන එක පැත්තකින්. අනිත් එක තමයි මම කලින් කිව්වා වගේ ඔය රටවල කොහොමත් ළමෙක් අරගෙන යනවා කියන එක ලොකු burden එකක් නෙමෙයි. හේතුව තමයි යාළගේ daycare cost එක හෝ education පැත්ත ගත්තොත් ඒවට ලොකු cost එකක් යන්නේ නැහැ. ඒක තමන් ගෙවන්න වෙන්නේ ඇත්තටම accommodation සහ කෑම වලට විතරයි. ඒ වගේ ලොකු වෙනසක් නැහැ ඔයා තනියෙන් ගියත් family එකක් එක්ක ගියත්. නමුත් family එකක් එක්ක යන තරමට spouse ට full work rights තියෙන නිසා survive වෙන්න සාපේක්ෂව ලේසි. ඕනේ නම් තනියෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ ඔව් ඒක අවශ්‍ය නම් කරන්න පුළුවන්. අපි එච්චර recommend කරන්නේ නැහැ හැබැයි. ඊපස්සේ ඊළඟ ප්‍රශ්නෙට යනවා නම් සංජීවනී අහලා තියෙනවා what is the minimum GPA mark? ඒක ඇත්තටම එහෙම කියන්න අමාරුයි. ඒ කියන්නේ දැන් උදාහරණයකට 2.3 වගේ තිබුණත් සමහරලාට fee paying offer එකක් ගන්න පුළුවන්. ඉතින් higher the better කියලා තමයි කියන්නේ. Tamindi අහනවා my husband works in a GCC country and I'm planning to move there soon. I'll be there main applicant. Will it be a disadvantage? කොහොමත් නැහැ. ඒ කියන්නේ අපේ ඕන තරම් ගල්ෆ් රටවල ඉන්න අය apply කරනවා.
උදාහරණයක් විදිහට දැන් ස්වීඩන් හෝ ෆින්ලන්ඩ් කවුරු හරි ඇප්ලයි කරනවා නම් ඔයාලට පුළුවන් UAE වල තියෙන අබු ඩාබි වල තියෙන අදාළ මිෂන් එක through ඇප්ලයි කරන්න. ඔයාලට එමිරේට් ID එකක් තියෙනවා නම් UAE වල කටා වගේ රටක් ගත්තොත් කටාවල සාමාන්‍යයෙන් එම්බසි එකක් තිබුණාට වීසා ප්‍රොසෙසින් වෙන්නේ නැහැ. එතකොට ඩුබායි through තමයි ඇප්ලයි කරන්න වෙන්නේ. සෞදි අරේබිය ගැන මම දන්නේ නැහැ. හැබැයි කවුරුත් සෞදි through ඇප්ලයි කරලා නැහැ නේද අවිෂ? මතක ඇති කාලේ. සෞදි ගැන මම දන්නේ නැහැ. නමුත් මට UAE ගැන කියන්න පුළුවන්. මොකද හැම අවුරුද්දෙම අපිට ක්ලයන්ට්ස්ලා කීප දෙනෙක් කොහොමත් ඉන්නවා. එතකොට මම දන්නේ නැහැ ඔයා යන රට මොකක්ද කියලා. හැබැයි අදාළ රටේ තියෙන කරන්න පුළුවන්. ඊට අමතරව ඊළඟ ප්‍රශ්නට යනවා නම් ජයනි අහනවා PhD apply කරන්න BSc second අප එකෙන් පුළුවන්. ඩිරෙක්ට් කරන්න අමාරුයි. මං හිතන්නේ නැහැ පුළුවන් වෙයි කියලා රටවලට. අඩුම තරමේ 2 year master එකක්වත් තියෙනවා නම් try කරාට කමක් නැහැ. ඩිරෙක්ට් second අප එකකින් ওই රටකට යන්න අමාරු ගොඩක් වෙලාවට. R Jayaratnana, which country have more chance to get scholarship for IT professionals? All countries. And අනිත් දේ තමයි ඔය ඔක්කොම countries IT වලට ඇත්තටම හොඳයි. ඒක නිසා මේ මම කියන්නේ collectively apply කරන තරමට ස්කෝලර් එකක් ගන්න තියෙන chances වැඩි. චමත් ප්‍රශ්නයක් අහනවා. මට ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් තියෙනවා මැත්ස් වලින් ෆෝර්ියර් ඩිග්‍රී එකක් 3.5 GPA එක 2013 ගත්තේ මට 34යි දැන් මම ස්ටේට් බැංක් එකේ මැනේජර් කෙනෙක් විදිහට දැනට වැඩ කරන්නේ හරි එතකොට මම 1 year master එකක් කරා ඒක ඇවිල්ලා ඇකඩමික් පැත්තට ලෙවල් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් විදිහට කරේ ඒක කරේ බිස්නස් මැනේජ්මන්ට් වලින් එතකොට මට මැත්ස් පැත්තට යන්නේ නැතිව මැනේජ්මන්ට් පැත්තෙන් මාස්ටර් එකක් ඉල්ලන්න පුළුවන්කම තියෙනවද නැත්නම් ෆයිනෑන්ෂල් මැතමැටික්ස් වගේ ඔප්ෂන් එකකට යන්න පුළුවන්ද ඔයා මට කිව්වේ ඔයාගේ ෆස්ට් ඩිග්‍රී එක මැත්ස් නේද තියෙනවා මැත්ස් වලින් ඔව් එතකොට ඇත්තටම මේ ඔය රටවලට ඇප්ලයි කරනවා නම් මැත්ස් වලින්ම තමයි ඇප්ලයි කරන්න වෙන්නේ ඒකට හේතුවක් තියෙනවා සාමාන්‍යයෙන් ඔයගේ level of competition ගොඩක් high ඒකට එක හේතුවක් තමයි ඔයගේ ඇත්තටම ඉංග්‍රීසි මීඩියම් මාස්ටර්ස් තියෙන සීමිත ප්‍රමාණයක් එතකොට ඔයගේ මැනේජ්මන්ට් ක්ලාසස් තියෙන අය අතරින් ඔයා මැත්ස් කරපු කෙනෙක් ගිහිල්ලා මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් ඉල්ලුවොත් ගොඩක් වෙලාවට ඒක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න අමාරුයි. දැන් ස්වීඩන් වගේ ගත්තොත් කොහොමත් අමාරුයි. හේතුව ස්වීඩන් වල දැන් ඔය එන්ට්‍රි රික්වයර්මන්ට්ස් ටික කරොත් තේරෙනවා. ඔව්. කියලා තියෙනවා මිනිමම් 90 credits වත් තියෙන්න ඕනේ management administration credits. මම ටිකක් චෙක් කරන්නේ යුනිවර්සිටිස් එකට ඒවායේ ෆයිනෑන්ෂල් මැතමැටික්ස් පැත්තට මගේ ඩිග්‍රී එක කියන්නේ බැචලර් එක ඕකේ වගේ පේනවා. ඒකට ඒ වගේ ඔප්ෂන් එකකට යන්න පුළුවන්ද? එතනදී ඔය එහෙම යන්න බෑ කියලා දෙයක් නැහැ. නමුත් ආපහු ෆයිනෑන්ෂල් මැතමැටික්ස් වගේ ඩිග්‍රීස් තියන අයත් එක්ක ඔයා කම්පීට් කරද්දි ස්කෝල් එකක් හම්බ වීම කියන කාරණාවදී ඔයාගේ තියෙන chances අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඇත්තටම ඉන්ටෙන්ෂන් එක ස්කෝල් එකක් හදාගන්න එක නම් වැඩිපුරම chances තියෙන්නේ කොහොමත් ෆයිනෑන්ෂල් මැතමැටික්ස් නම් ඕකේ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මැත්ස් පැත්තෙන්ම තමයි. ඒ කියන්නේ මැනේජ්මන්ට් සයිඩ් එකට ටච් වෙන්නේ නැතුව මේ පැත්තට එන එක තමයි වඩාත්ම වාසිදායක. මම හිතනවා ඔව් ඒ කියන්නේ ස්කෝල් එකක් හදාගන්න තියෙන chances වැඩි. මම හිතනවා ආගේ ප්‍රශ්න දෙන්නට කියලා. මේක කියවන එක දැන් මොකක් හරි ඕනෙම මාස්ටර් එක ස්කෝලර්ෂිප් එකක් දෙන්නේ බේසිකලි ඒ ෆීල්ඩ් එකෙම බැචලර් එක කරලා තියෙන අයට තමයි ප්‍රයොරිටි එක දෙන්නේ. ඔව් ගොඩක් වෙලාවට ඇඩ්මිෂන් එකක් හම්බුණත් ස්කෝලර්ෂිප් ප්‍රයොරිටි එකට ඔයා සිලෙක්ට් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට එහෙම වෙන්න පුළුවන්. ඔව්. ඉතින් මම හිතනවා ඔයාගේ කන්සර්න් එක ඇඩ්‍රස් වෙන්නේ නැති කියලා. මම ඊළඟ ප්‍රශ්නට යනවා නම් Nadita අහලා තියෙනවා do they consider CIM and CA professional qualifications as a degree? Unfortunately no. මේක ඇත්තටම අපිට ගොඩාක් වෙන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් කිසිම professional qualification එකක්. ඒ කියන්නේ ඔය කියන්නේ degree equivalent qualifications කියලා එහෙම දේවල් ඔය රටවල් වලට ඇත්තටම ගොඩක් අදාළ කරගන්න අමාරුයි. එයාලගේ සාමාන්‍ය requirement එකක් තියෙනවා university education. يعني bachelor's එකක් complete වෙලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් formal bachelor එකක් masters වලට apply කරන්න. නමුත් ඒක තියෙන එක additional qualification එකක් වෙන්න පුළුවන්. Nadira ahana, will it be a problem if bachelor degree is completed in Sinhalese when we apply to masters for those countries?
එහෙම කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඔයා කරලා තියෙන සිංහල මීඩියම් නම් අනිවාර්යයෙන්ම IELTS score එකක් හදා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් required score එක වෙන්නේ 6.5 is 6 for each component. පස්සේ තව කෙනෙක් අහනවා 1 year tuition fee plus 6 months living expenses වලට අමතරවද අපි visa apply කරද්දී 85 lakh වගේ පෙන්වන්න ඕනේ. Can you explain this please? ඔව්. අමතරව කියන්නේ ඉතින් කොහොමත් ඔයාගාව ওই සල්ලි ටික තියෙනවා නම් ඒක account එකක තියෙනවනේ. එතකොට ඒ සල්ලි වලට අමතරව තමයි ඊටු ටික වැඩි වෙන්න ඕනේ. ඒතර වාහන්නේ ওই සල්ලි ටික සල්ලි පෙන්නන amount එකේ part එකක් විදිහට පෙන්වන්න පුළුවන්ද කියලා ඔව් ඒක කිසිම ගැටලුවක් නැහැ. Vidushano, I have second upper in electrical and electronic engineering. Which universities in Finland and Sweden we can get scholarship? ඒක විදුෂ අපි අගින් හිටියනම් අපි සාමාන්‍යයෙන් initial assessment එකකට පස්සේ අපිට confirm කරන්න පුළුවන් ටිකක් සාපේක්ෂව ලේසියෙන් අපිට apply කරන්න පුළුවන් options මොනවද කියන එක. ඊට අමතරව කොහොමත් මේ conversation එකෙන් පස්සේ මේ session එකෙන් පස්සේ අපි details ටිකක් එවන්න. ඔය process එක සහ ඔය තියෙන options බලා ගන්න පුළුවන් links කීපයක්. ඒක පොඩ්ඩක් search කරලා බලන්න. තමාෂානෝ booked IELTS exam date එක October 16 ෆින්ලන්ඩ් වගේ country එකකට apply කරන්න පුළුවන්ද results ලැබෙන එක. මෙහෙමයි අපි තමාෂා පළවෙනි කාරණේ තමයි අපි කොහොමත් ෆින්ලන්ඩ් විතරක් කියලා එහෙම apply කරන්නේ නැහැ. අපේ business model එක තමයි අපි mainly ඔතන co-option එක වෙන්නේ හැමතිස්සෙම ස්වීඩන්. මොකද ස්වීඩන් තමයි ඔය lot එකේ තියෙන එකම රට ඕනම කෙනෙක්ට ඒ කියන්නේ කාස් එකක් තිබුණත් නැතත් GPA එකට ගොඩක් අඩු වුණත් නැතත් යන්න පුළුවන් රටකට තියෙන්නේ. අපි කරන්නේ ස්වීඩන් apply කරනකොට අර අනිත් options ටික add කරගන්න එක. එතකොට ගොඩක් වෙලාවට ස්කෝල් එකක් හදා ගන්න chances වැඩි. ඉතින් IELTS ගැන නම් අහන්නේ අපි process එක පටන් ගන්නවා නම් IELTS අවශ්‍ය නැහැ. මොකද අපිට Swedish process එක කොහොමත් complete කරන්න පුළුවන් English medium bachelor එකක් තියෙනවනේ. අපිට නොවැම්බර් විතර වෙනකන් time දෙන්න පුළුවන් IELTS විතරක් submit කරන්න. එතකොට අපිට අර අනිත් ඔක්කොම ඉවර කරලා IELTS ආපු ගමන් ඔයාගේ process එක same date ගොඩක් වෙලාට complete කරන්න පුළුවන් නිසා. Setu කියනවා my transcript didn't mention the language of instruction in English but I have done it in English. If I get a letter from the dean will it be valid? නැහැ Setu. Unfortunately ඔයා university admission portal එක check කරලා screen වල ඒකේ clearly තියෙනවා. transcript එකේ medium එක mention වෙලා තියෙනවා නම් ඔයාට IELTS අවශ්‍ය මොනවා හරි English proficiency test score එකක් අවශ්‍ය නැහැ. හැබැයි letters accept කරන්නේ නැහැ කියලා. ඉතින් එතකොට ඔයාට හැබැයි එතන තව පොඩි දෙයක් තියෙනවට කරන්න පුළුවන්. ඔයාගේ secondary education result. ඒ කියන්නේ A level වලට අඩුම 100ක්වත් තියෙනවා නම් general english වලට O level වලටත් අඩුම 100ක්වත් තියෙනවා නම් ඔයාට ඕන request එකක් කරන්න පුළුවන්. based on secondary education results IELTS exam කරන්න කියලා. ඒක ගොඩක් වෙලාට කරගන්න පුළුවන්. හැබැයි transcript එක English medium කියලා නැත්තම් ඔයාගේ previous bachelor එක පාවිච්චි කරලා IELTS waive off කරගන්න බෑ. තමාෂාන tuition fees වලට අමතරව living expenses හම්බ වෙන chances තියෙනවා. ඒ වගේ situation එකකට special requirements තියෙනවා. ඔව් Swedish Institute scholarship එක වගේ ගත්තොත් සාමාන්‍යයෙන් ඒකට මේ අවශ්‍ය නැහැ ඒ කියන්නේ එතන living expenses උත් stipend එකක් හම්බ වෙනවා. ඊට අමතරව ෆින්ලන්ඩ් සහ නෝර්වේ සහ even එස්ටෝනියා වල දැන් උදාහරණයක් එස්ටෝනියා වලින් පටන් ගත්තොත් එතන තියෙනවා DORA plus scheme එකක්. DORA plus කියලා. එතන කවුරු හරි ඇඩ්මිට් වුණොත් යුරෝ 350ක විතර ස්ටයිපන්ඩ් එකක් හම්බ වෙනවා. ෆින්ලන්ඩ් වලත් යුනිවර්සිටි මට්ටමින් ගොඩක් වෙලා තියෙනවා ඇකඩමික් එක්සලන්ස් ස්කෝලර්ෂිප්ස්. සාමාන්‍යයෙන් යුරෝ 8000ක යුරෝ 10000ක විතර ඇනුවල් ග්‍රාන්ට් එකක් හම්බ වෙනවා ලිවිං එක්ස්පෙන්සස් වලට. කවුරු හරි සිලෙක්ට් වුණොත්. ස්වීඩන් වගේ ගත්තොත් ස්වීඩන් වල තියෙනවා ස්විඩිෂ් ඉන්ස්ටිටියුට් ස්කෝලර්ෂිප් එක. එතනදී සිලෙක්ට් වුණා සාමාන්‍යයෙන් ඕන 10000ක විතර amount එකක් මාසෙකට හම්බ වෙනවා එක්ස්පෙන්සස් කවර් කරගන්න. ඉතින් ඔය හැමදේම අපි collectively apply කරනවා. හම්බ වෙන්නත් පුළුවන්. නමුත් හම්බ වෙනවම කියලා කියන්න ඒ කියන්නේ අපිට guarantees දෙන්න අමාරුයි. ආර් ජයරත්න අහන do we need to consider university location cities when find part time jobs in Sweden? මේක තමන්ගේ කැමැත්තක්. අපි through apply කරනවා නම් අපි කොහොමත් ඔය big cities avoid කරනවා. මොකද අපි personally big cities වලට කැමති නැහැ. සහ ඒකට හේතුවකුත් තියෙනවා. අපි අර immigrants ලා පිරුණ එහෙම තැන් වලට කොහොමත් වැඩි යන්න කියලා encourage කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ස්වීඩන් වල කොහාට ගියත් 6 months worth living expenses අරන් යනවනම් scholarship එකක් තියෙනවනම් ෆින්ලන්ඩ් ගත්තත් කොහාට ගියත් ස්කෝල් එකක් තියෙනවනම් 6 months worth expenses තියෙනවනම් survive වෙන්න පුළුවන් කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒක නිසා අපි කොහොමත් big cities වලට apply කරන්නේ නැහැ. ඒකේ තව දෙයක් තියෙනවා. දැන් කොහොමත් ලංකාවෙන් 10 දෙනෙක් ගත්තොත් 9 දෙනෙක් ඕවට තමයි apply කරන්නේ. එතකොට ස්කෝල් එකක් ගන්න තියෙන chances උත් සාපේක්ෂව අඩු වෙන්න පුළුවන්.
කවින්ද අහනවා ෆින්ලන්ඩ් ස්වීඩන් වලට ෆැමිලි එකක් විදිහට යනවා නම් කිඩ්ස් ලගේ ස්කූලින් වෙන්නේ ඉංග්‍රීසි මීඩියම්ද ස්වීඩිෂ් ෆිනිෂ් ලැන්ග්වේජ් වල ලෝකල් ලැන්ග්වේජ් එක. නමුත් ඔය රටවල හැම ඔක්කොම මිනිස්සු ඉංග්‍රීසි ගොඩක් වෙලාට සෙකන්ඩරි ලැන්ග්වේජ් එකක් විදිහට ඉගෙන ගන්නවා. ඒකට ගොඩක් අය බයිලින්ගුවල්. ඒක කම්ෆර්ටබල් වෙන්න ඕනේ. සහ කොහොමත් ස්කූල් එඩියුකේෂන් ගත්තොත් ඔය රටවල තමයි හොඳම එඩියුකේෂන් සිස්ටම්ස් තියෙන්නේ. ප්‍රයිමරි වගේ දේවල් කන්සිඩර් කරලා. Gayashi Hana, what about immediate settlement at Sweden just after we go there? Food and lodging. මෙහෙමයි. සාමාන්‍යයෙන් අර මම කලින් කිව්වා වගේ ලක්ෂ ඒ අවශ්‍ය බජට් එක ලක්ෂ 12ක් විතරවත් අරන් යනවා නම් ඒක ඇතුලේ ඔය food and lodging cover කරගන්න පුළුවන්. accommodation සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් ගයිඩ් කරනවා අපේ clients ලව. අපි ඒත් අර accommodation හොයලා දෙනවම කියලා එහෙම guarantees දැන් ඇත්තටම දෙන්නේ නැහැ. මොකද අපිට ඒක දෙන්නත් අමාරුයි. නමුත් අපිට ගයිඩ් කරන්න පුළුවන් කොහොමද හොයාගන්නේ කියන එක. සාපේක්ෂව දැන් උදාහරණයකට ෆින්ලන්ඩ් වගේ රටවල් ගත්තොත් ෆින්ලන්ඩ් වල කොහොමත් යුනිවර්සිටි එකෙන් ෆැමිලි ඇකොමඩේෂන් හොයාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට. ස්වීඩන් වල එහෙම දෙයක් නැහැ. ස්වීඩන් වල ඉන්ඩිවිජුවල් ඇප්ලිකන්ට්ස් වලට කොහොමත් ප්ලේස්මන්ට් ගැරන්ටි එකක් තියෙනවා. නමුත් මේ ෆැමිලි ඇප්ලිකන්ට්ස් වලට ඔය සමහර යුනිවර්සිටිස් තියෙනවා ෆැමිලි ඇකොමඩේෂන් දෙන. නමුත් අතිබහුතරයට ඒක එලියෙන් ප්‍රයිවට් මාකට් එකේ හොයාගන්න වෙනවා. යසස්සාන BSc එකේ ක්ලාස් එක කන්සිඩර් කරලා බලනවාද ස්කෝලර්ෂිප් එකකදී වර්කින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඔව් ගොඩක් වෙලාවට ක්ලාස් එකක් නැතුව ඇත්තටම ස්කල්ලයක් ගන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට තියෙනවා ස්විඩිෂ් ඉන්ස්ටිටියුට් ස්කෝලර්ෂිප් එක විතරයි. හේතුව එතන කන්සිඩර් වෙන්නේ වර්ක් ඇන්ඩ් ලීඩර්ෂිප් එක්ස්පීරියන්ස් නිසා. ඒ අරින්න යුනිවර්සිටි මට්ටමේ ස්කෝලර්ෂිප්ස් ගැන බලනවා නම් ඒවා ගොඩක් වෙලාවට academic merits තමයි consider වෙන්නේ. එහෙමම වෙනවා කියලා දෙයක් නැහැ. සමහර වෙලාවට හම්බෙන්නත් පුළුවන්. නමුත් අපි notice කරලා තියෙන දේ තමයි academic merits තමයි ගොඩක් වෙලාවට ස්කල් එකට අදාළ වෙන්නේ. තමාෂාන bank balance deposit එක visa process එක ඉවර වෙලා එහෙට ගියාට පස්සේ තව අවුරුදු ගාණක් fixed deposit එකක් විදිහට තියෙන්න ඕනේද? නැහැ. එහෙම දෙයක් නැහැ. දිල්හාර අහනවා can we get scholarship for supply chain management in Sweden or Finland? ඔයාගේ ෆස්ට් ඩිග්‍රී එක supply chain or logistics related නම් අපිට try කරන්න පුළුවන්. චමින්දී අහනවා I'm currently unemployed. Should I not apply this time? ඒක ගැටලුවක් නැහැ චමින්දී. කොහොමත් ඔයා visa වලට apply කරන්න ඊළඟ April වලින් පස්සේ. කියනවා ඔයාට දැන් apply කරත් admission decision එකක් හම්බෙන්නේ end of March to end of April. ඒ කාලෙ වෙද්දී ඔයා employed නම් ගැටලුවක් නැහැ. මැනික් දෙන්න කෝන් අහනවා මම හිතන්නේ අපේ client කෙනෙක් වෙන්න ඕනේ මට ඒ නම පුරුදුයි සර්ටිෆිකේට් දෙනකොට ඩිග්‍රී එක යුනිවර්සිටි රෙජිස්ටර් සර්ටිෆයි කරන්න ඕනේ ෆින්ලන්ඩ් වලට විතරයිද? ඔව්. ස්වීඩන් වලට අවශ්‍ය නැහැ. තුවාන් අහනවා can we cover some of the living cost and semester fees while working part time full time? Well, it depends Tuan. I mean if you have a class for your bachelor's it's better to stick to scholarship because if you have a scholarship it's very very easy. I mean it's much more easier to survive in the country while continuing to do some kind of a part-time job. But if you want to cover up the full amount of tuition fees from the day one, I'm sure it's not going to happen. So my recommendation in such a scenario is to be prepared for at least first 2 semesters worth of living expenses. And then you might have some possibility to cover up the remaining ones. Tamasha masters එකක් කරන ගමන් part-time work කරන එක possible. ඔව් ඒක possible full time work කරන්න බෑ නේද ඒ වගේ situation එකක. ඔව් ඒ කියන්නේ ඔයාලට රස්සාවක් කරන්න පුළුවන්. නමුත් full time job එකක් කරන ගමන් ඉගෙන ගන්නවා වගේ දෙයක් නිකන් අපිට හිතන්න පුළුවන්. නමුත් practically ඒක එච්චරම ලේසි දෙයක් වෙන්නේ නැහැ. නමුත් married නම් ඉතින් අනිත් applicant ඒ කියන්නේ secondary applicant කොහොමත් full time job එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයේෂා මාලියාන ස්වීඩන් වල මාස්ටර් එකකට ඇප්ලයි කරනවා නම් ස්කෝලර්ෂිප් එකක් හම්බුණත් 80 lakhs පෙන්නන්න ඕනේද? බැචලර්ස් ඩිග්‍රී එකක ඉංග්‍රීසි මීඩියම් කරලා තියෙනවා නම් ස්වීඩන් වල මාස්ටර්ස් වලට යනවා නම් වීසා එක IELTS අනිවාර්යයි. නැහැ ස්වීඩන් වල විතරක් ඇප්ලයි කරනවා නම් ඉංග්‍රීසි මීඩියම් කියලා ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ මෙන්ෂන් වෙලා තියෙනවා නම් IELTS අවශ්‍ය නැහැ. සල්ලි පෙන්නන එක වාට කොහොමත් ඒ කියන්නේ ස්ටයිපන් එකක් වගේ හම්බුනොත් අරෙන්න ටියුෂන් ෆී වේව් එකක් විතර නම් තියෙන්නේ කොහොමත් ඒ මුදල පෙන්නන්න ඕනේ. ඒක ටිකක් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ඔය මම කියන්නේ එක්සැක්ට් අමවුන්ට්ස් නෙමෙයි. ඒකට කවුරු හරි කියන්න පුළුවන් සයිට් එකේ තියෙන මෙච්චරයි. ඔයාලා කියනවා මෙච්චර ලොකු ගාණක් කියලා එහෙම. අපි සාමාන්‍යයෙන් පොලිසි එකක් විදිහට අපි හරහා ඇප්ලයි කරනවා නම් අපි රෙකමන්ඩ් කරනවා ෆුල් ලෙන්ත් එකට සල්ලි පෙන්නන්න කියලා. ඒකට අපිට වීසා එකක් ගන්න සාපේක්ෂව සෑහෙන ලේසි.
Kavinda Hano, how's the winter in Sweden, Finland when compared to other countries? Obviously extreme, and you have to get used to it. No other option. Chaturanga kino IELTS compulsory. මම හිතන්නේ මේක අපි කලින් කතා කරා. English medium degree එක කරලා තියෙනවා නම් transcript එකේ English medium කියලා mention වෙලා තියෙනවා නම් Sweden වලට IELTS අවශ්‍ය නැහැ. නමුත් අපි කතා කරපු අනිත් හැම රටකටම IELTS score එකක් ඕන වෙනවා. Gayashiano, can a single applicant get married after having the university admissions and take the spouse when leaving? Possible, but they are likely to interview the secondary applicant separately. If you have a marriage certificate before the admission date of admission, secondary applicant is not usually interviewed. They make the decision based on what you submit and based on what your answers will be at the time of interview. But if you have a recent marriage, they are likely to interview your spouse. Sanjeevani Hana, what is the minimum GPA mark? ඇත්තටම minimum GPA mark එකක් කියලා දෙයක් අපිට කියන්න අමාරුයි. කලින් කියපු දේම තමයි කියන්න තියෙන 6ද better. Chamindi Hana, if I start a job now, is it okay for the visa process? It was 6 months that I was employed last. ඒ ගැටලුවක් නැහැ. නදිත කියන CIMA and CA as a degree විදිහට පිළිගන්නවද කියලා මම හිතන්නේ ඒක කලින් කිව්වා මම සාමාන්‍යයෙන් ওই රටවල් වලට CIMA වලින් විතරක් apply කරන්න අමාරුයි. Susantika Ahano, I like to know if I can apply when I'm still pending with my degree certificate in my final semester, and like to know if I can win the semester in the year. මේවා අපි ඇත්තටම මේ වැඩේ කරන්නේ නැහැ. හේතුව අපි කරන්නේ mainly scholarship සම්බන්ධ දෙයක්. එතකොට අපිට නිකන් අර yearly admission එකක් ගන්න එකට වඩා එතන අර complete documents තියෙන තරමට හොඳයි. මොකද ඔයාලට compete කරන්න වෙන්නේ complete documents තියෙන ඇත් එක්ක. එනිසා already final year එකේ නම් ඉන්නේ අපි recommend කරන්නේ bachelor එක පිළිවෙලට complete කරලා ඊට පස්සේ තියෙන අවුරුද්දේ options බලන්න කියලා. International economics. Sorry. Hello. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ මේ apply කරන්නේ මොන අවුරුද්දටද 20 semester එක මොකද්ද ඔයාලා start ඒ කියන්නේ starting semester එක මොකද්ද? 2022. 2022 January. Is it so? 2022 August. August. Summer winter. Summer semester එක නේ. Fall intake එක කොහොමත් ඔය රටවල main intakes එකයි තියෙන්නේ. හැම අවුරුද්දේම August. එතකොට ඔය වගේ actual deadlines තියෙන early January. අපි through apply කරනවා නම් October 5 September 30ට කලින් apply කරන්න ඕනේ. Actual deadlines තියෙන early January. All right. Thank you. මම ඊළඟ ප්‍රශ්නෙට යනවා නම් Susantika Hano, I'd like to know if I can apply when I'm still pending. මම හිතන්නේ මම කිව්වා Tavahano also, do they have master's degree for international economics and how much? මට ඇත්තට මේ ප්‍රශ්නේ එක window එකක open Read Karan, also, do they have a master's degree for international economics, and how much possibilities are there in those countries to start a career as a lecturer? මේම ඒක ඇත්තටම international economics related options ඕන තරම් තියෙන එක කිසිම ගැටලුවක් නැහැ. නමුත් එතන ගැටලුව තියෙන්නේ ඔයාට lecture කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් possibility එකක් තියෙනවද නැද්ද කියන එක ඔයාගේ individual skills මත වෙනස් වෙනවා. අපි ඇත්තටම ගොඩාක්ම අකමැති දෙයක් තමයි ඔය jobs පැත්තෙන් ගොඩක් hopes දෙන්න. මොකද end of the day ඔක්කොම individual skills. ඉතින් කෙනෙක්ට ඒක කරන්න පුළුවන් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. සජීව අහනවා how much do you charge for family visa process, student, spouse and child? ඒක මං හිතන්නේ අපිට රවිෂ කව ගන්න බැරි වුණා. අපේ charges කියන්නේ සාමාන්‍යයෙන් commissions ගත්තොත් අපි through apply කරනවා නම් 75%ක scholarship එකක් තියෙනවා නම් අපි charge කරනවා main applicant ගෙන් ලක්ෂ 3ක commission එකක් සහ secondary applicant ගෙන් ලක්ෂ 1.5ක commission එකක් visa එකක් grant වුණාට පස්සේ අපි මේ මුදල charge කරන්නේ අඩුම 75%ක්වත් tuition fee එකෙන් waive වුණොත් විතරයි. එහෙම නැත්නම් හරි ඒ කියන්නේ scholarship value එක 75% වලින් අඩු වුණොත් හරි එහෙම නැත්නම් tuition fee එකක් ගෙවලා යනවා නම් හරි අපේ commissions උත් අඩු වෙනවා ලක්ෂ 2ක් main applicant සහ ලක්ෂයක් co applicant විදිහට.
ඔයා අහලා තියෙනවා මෙතන ළමයින්ගේ charges කොහොමද කියලා. අපි ඇත්තටම ළමයින්ගෙන් charge කරන්නේ නැහැ. කී දෙනෙක් හිටියා. ඉෂාන් අහලා තියෙනවා do we need to go to India for visa process? Absolutely. හැබැයි ඕකේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය රටවල් හතර ආපහු ගත්තොත් Norway, Sweden, Finland and Estonia. Norway වල ලංකාවේ embassy එකක් තියෙනවා. ඒකට ඉන්දියා යාමක් අවශ්‍ය නැහැ. Sweden වල last year එකේ යාලා පොඩි උදව්වක් කරා. ඒක මේ ලංකාවේ ළමයි ඉල්ලලා කරගත්ත දෙයක්. නැතුව මේ රජයේ මැදිහත් වීමක් තුලින් වුණ දෙයක් නෙමේ. direct grant එකක් දුන්නොත් visa එක interview එකක් නැතුව කෙනෙක්ට පුළුවන් ඉන්දියාවට යන්න නැතුව ලංකාවේ honorary consul හරහා ඉන්දියාවට passport එක courier කරලා entry visa එකක් අරගෙන ස්වීඩන් වලට ගිහිල්ලා ඒතු ටික කරගන්න. නමුත් ෆින්ලන්ඩ් සහ එස්ටෝනියා දෙකට කොහොමත් ඉන්දියාවට යන්න වෙනවා. ඒක part of the process. ස්වීඩන් වල interview එකක් තිබුණොත් අනිවාර්යයෙන්ම යන්න වෙනවා. හැබැයි ඔය ෆින්ලන්ඩ් වගේ රටවලට ගොඩක් වෙලාට යන්නේ ස්කෝල් එකක් තියෙනවා නම් ඒක ලක්ෂ 40ක 50ක ස්කෝල් එකක් තියෙද්දි 70000ක් ගෙවලා ඉන්දියාවේ එක ඇත්තටම කන්සර්න් එකක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. Kasuni Hano, I have 3.82 GPA. It's tourism. Is it possible to get a full scholarship as a single applicant? Absolutely, we can give it a try if you help us with IELTS. Ruan Thik Rumi Godahan, Meda Godahana, if we apply for a scholarship, what is the minimum working requirements or working hours? Mahita no ahano ratavala working hours when no, then Sweden sa Estonia dekama gattot full work price තියෙනවා. Norway වල සාමාන්‍යයෙන් 20 hours a week, ෆින්ලන්ඩ් වලත් 25 hours a week. ඔය වගේ ප්‍රමාණයක් තමයි වැඩ කරන්න පුළුවන්. ස්කෝල් එකයි ඒක අතර සම්බන්ධයක් නැහැ. හැබැයි ඉතින් කොහොමත් genuinely master එකක් කරන කෙනෙක්ට ඔය වගේ කාලයක් තමයි ඒ කියන්නේ පැය 20ක් 25ක් තමයි ඉතින් වැඩ කරන්න පුළුවන්. නමුත් secondary applicant full time job එකක් කරන්න පුළුවන්. Chamin Dihana, for an IT professional, if he doesn't have a class but having 10 years of experience, is there any chance for a scholarship? අපිට කියන්න අමාරුයි. කියන්නේ chances මං හිතනවා ටිකක් අඩු වෙන්න පුළුවන් කියලා. හැබැයි software professional කෙනෙක් IT professional කෙනෙක් ඉතින් ඔය රටකට ඇත්තටම ගෙවලා ගියා. විශේෂ ගැටලුවක් නැහැ. මොකද සාපේක්ෂව සෑහෙන opportunities ප්‍රමාණයක් ශීම ස්වීඩන් වල වගේ තියෙනවා. දැන් උදාහරණයක් අපේ clients වල තියෙනවා ලංකාවේ IFS Cambio වගේ වැඩ කරන අය ලංකාවේ work experience හදාගෙන එයාලට confident නම් ගියොත් රස්සාවක් හොයාගන්න පුළුවන් Swedish client කෙනෙක්ගෙන් කියලා එහෙම ගියපු අය ඉන්නවා. එන් සාමාන්‍යයෙන් software industry එකේ රස්සා අනිත් ඒවාට සාපේක්ෂව ටිකක් වැඩි ස්වීඩන් වල අවශ්‍ය නම් apply කරාට කමක් නැහැ. Ishan Nahano, I heard in Sweden only first preference will get a chance for a scholarship. ඒක හරි. And providing many good university as first preference will make scholarship chances low. ඒකත් හරි. ඔයා කියන කතාව හරි. හැබැයි Swedish Institute scholarship එකට ඔයා apply කරන ඔක්කොම consider වෙනවා. Kayashi Hano, can a single applicant get married after having the university admission and take the spouse when leaving? Then man calling queue or ඒක possible. Shanu Hano, apply කරනකොට student and spouse දෙන්නම ලංකාවේ job කරලා තියෙන්න ඕනද? නෑ එහෙම දෙයක් අවශ්‍ය නැහැ. නමුත් student ගොඩක් වෙලාවට employed වෙලා ඉන්න එක මෙහෙමයි මම මේ කියන දේවල් ඇත්තටම legal requirements කියලා දෙයක් නෙමෙයි. එහෙම නැහැ. ඒ කියන්නේ මෙහෙම වෙන්න ඕනේ කියලා නැහැ. මම කියන්නේ මගේ අත්දැකීම. තමන් currently employed නම් visa එකක් ගන්න සාපේක්ෂව lazy. Arda Ratnana, can dependent apply for a student visa after spouse finish studies in Sweden? ඒක වෙනස් වෙනවා. ඒක මෙහෙමයි. සමහර වෙලාවට ඔයාට ලංකාව ඒ කියන්නේ ස්පීඩ් වලින් එළියට ගිහිල්ලා වීසා එකක් ඇප්ලයි කරලා එන්න කියන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා ගැන මම අහලා තියෙනවා. ඒක එච්චරම සේෆ් දෙයක් නෙමෙයි. නමුත් ඔයාගේ ස්පවුස් මොනවා හරි work permit එකක් වගේ හදාගත්තට පස්සේ ඔයාට කොහොමත් ඔය රටවල free education තියෙනවා. එතකොට සල්ලි ගෙවලා ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. Nadita Hano, if I have a degree with exemption, it will be a base qualification. Will it be a base qualification master? If I have a degree with an exemption. අහන්නේ top up degree එකක් වගේ කරලා ඒක masters වලට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඔයා top up degree එක කරපු top up degree එකට පාවිච්චි කරපු initial 2 year requirement එක මත ඒක වෙනස් වෙනවා. හොඳම දේ තමයි අපිට පුළුවන් නම් call එකක් වගේ ගන්න. මම ඒක right away confirm කරන්න. Kasuni Hano, I have postgraduate diploma. Can I apply for a masters? ඒක diploma එක කොහොමත් අදාළ වෙන්නේ නැහැ. නමුත් ඔයාට ඔයාගේ first degree එක මොකක්ද තියෙන්නේ කියන කාරණේ මත තමයි ඔයාට apply කරන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ.
Chamin Dihano, I'm planning to move to Kuwait with husband and I will be unemployed there. I'm currently unemployed from April. Do you recommend to apply this time or should I find a job in Kuwait after moving there and plan on applying 2022? මේවා ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම බෑ කියලා දෙයක් නෑ. කියනවා හස්බන්ඩ්ගේ වීසා එකේ නම් ඉන්නේ ඒ රටක මම හිතනවා අපිට ඒක ජස්ටිෆයි කරන්න පුළුවන් කියලා. Chamika අහනවා my degree certificate still pending is that compulsory to apply for scholarship. එහෙමයි pending තියෙනවා නම් apply කරන්න මම කලින් කිව්වා වගේ එහෙම බෑ කියලා එකක් නැහැ. එහෙම මම කියනවා නම් මම ඔයාලට ඒක අසාධාරණ කතාවක් කියන්නේ. හැබැයි අපි through apply කරනවා නම් මම කැමති degree එක convocation එක complete වෙලා degree certificate එක සහ transcript එක අතේ තියෙනවනේ. මොකද අපිට complete documents තියෙන තරමට skull එකක් හදා ගන්න දෙන chances සාපේක්ෂව වැඩි. තමාෂානෝ normally ඔයාලා apply කරන universities වල ranking range එක කොහොමද? ඒක වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කොහොමද දැන් ස්වීඩන් වගේ රටක් ගත්තොත් ස්වීඩන් වල top 1% universities පහක් හයක් තියෙනවා. අපි පටන් ගත්තොත් Karolinska Institute එක සාමාන්‍යයෙන් 9 best medical university එක ලෝකේ. Uppsala 64th වගේ ranking තියෙන්නේ. Lund University තියෙනවා around 80th 90th වගේ තියෙන්නේ Times ranking. Stockholm University තියෙනවා top 100 uni එක. Gothenburg University තියෙනවා between 100 to 150. ඊට පස්සේ KTH එක තියෙනවා Chalmers University ඔක්කොම between 100 and 150. කියන units 7ක් විතර තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් අපි case by case basis ඒවත් apply කරනවා. ෆින්ලන්ඩ් ගත්තත් ෆින්ලන්ඩ් වල University Helsinki කියන්නේ University of Helsinki මම දන්නවා top 100 university එක. යන ෆින්ලන්ඩ් වලත් ඔය public research units 8ම සාමාන්‍යයෙන් පළවෙනි 300 හෝ at least පළවෙනි 500 අතරට වගේ හැදෙනවා. ඒ නිසා ඔය රටවල් වල ranking ගැන ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලා බලාපොරොත්තු වෙන්නේ අර නිකන් තියෙන හොඳම ranking තියෙන uni එකකට apply කරලා scholar එකක් හදාගන්න. ඇත්තටම අපි through apply නොකරන තරමට ඔයාලට ලේසි. හේතුව අපිට එහෙම assurances දෙන්න අමාරුයි. ජයනියනෝ scholarship එකක් හම්බ වුණොත් ස්වීඩන් වලින් මාස්ටර් එකකට balance tuition fee එක කීයක් විතර වෙද? ඒක ඇත්තටම ඔයාලට හම්බෙන scholarship percentage එක මත වෙනස් වෙනවා. ඉතින් ඒක එහෙම flat answer එකක් දෙන්න අමාරුයි. කොහොමත් මම ඔයාලට හෙට එවන්නම් වරුව ඇතුලේ ඔය තියෙන options බලා ගන්න පුළුවන් links කීපයක්. ඒක පොඩ්ඩක් study කරලා call එකක් ගන්න. යාගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි bachelor එක English medium තියාගෙන apply කරත් visa officer ට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? නෑ එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක ඇත්තටම ඔයාගේ academic performance ඔය රටවල් වල visa process එකට අදාළ වෙන්නේම නැහැ. යාලා බලන්න ඔයාලට තියෙන admission එක මොකක්ද කියන එක විතරයි. ගොඩක් වෙලාවට. TDN does the 3-year bachelor degree with a class enough for a scholarship? ඔයාගේ bachelor's degree එක ලංකාවේ නම් ඔව් අපිට ඒකෙන් apply කරන්න පුළුවන්. නමුත් ඔයාගේ bachelor එක 3-year Indian degree එකක් නම් සාමාන්‍යයෙන් ස්වීඩන් වල වගේ තියෙන requirement එකක් තමයි ඒක එක්කෝ අවුරුදු 4ක් තියෙන්න ඕනේ length එක. එහෙම නැත්නම් අවුරුදු 3 bachelor එකට පස්සේ තව 2 years of postgraduate education complete වෙලා තියෙන්න ඕනේ. Kasuni අහනවා I have 3.82 GPA tourism is it possible to get a full scholarship? මම හිතනවා මේක QO අපිට try කරන්න පුළුවන්. Sajiva අහනවා can we request from the university to issue a new transcript by mentioning the medium? Do you have any such experience? ඔව් සමහර universities supportive. අපිට එහෙම කරපු අවස්ථා දෙක තුනක් තියෙනවා. මම ආපහු universities වල නම් කියන එක හරිය නෑ. ඔයාගේ uni එකත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න. Shashikahana for bachelor's is secondary education English is all O level enough instead of O level විතරක් මදි. අනිවාර්යයෙන්ම general English A level වල credit එකක්වත් තියෙන තරමට ඒක කරගන්න පුළුවන්. Madhu Aturugiri අහනවා I have BSc special degree in insurance but completed with 2 years with the other qualification. Also I am MSc in service management and I am done a manager person regarding HR 15 years working here. Will it be a problem? එහෙම problem එකක් වෙන්න ඉඩක් නැහැ. නමුත් ඔයාගේ ලොකු වයස් මට්ටමන් වල ළමයි ඉන්නවනේ උදාහරණයක් විදිහට දැන් කාට හරි අවුරුදු 8ට 9ට වැඩි ළමයි ඉන්නවනම් සාමාන්‍ය අපි ෆර්ම් එකක් විදිහට එහෙම අය ගොඩක් වෙලාට ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි වීසා එකක් සම්බන්ධයෙන් යම්කිසි ඉන්ක්‍රීස් රිස්ක් එකක් තියෙනවා. මම මේ ආපහු මම මේ කියන ඒවා ලීගල් දේවල් නෙමෙයි. කියන්නේ මෙහෙම බැරනම් බෑ කියලා එහෙම නැහැ. නමුත් අපි අර මම කලින් වගේ අපි ගොඩක් worry වෙනවා අපේ productivity එක ගැන සහ අපි මිනිස්සු අපිට සල්ලි දීලා අපි ළඟට එන්නේ අපි ගොඩක් වෙලාවට තමන්ගේ dreams achieve කරන්න බලාගෙන එතකොට අපිට අර බොරු පොරොන්දු දීලා ලොකු high hopes දීලා හැම
applicants ලාව ගන්න අපි ගොඩක් අකමැති. ඒ කාරණේ නිසා අර වයසින් ගොඩක් වැඩි වයස් මට්ටම් වල ළමයි ඉන්නවනේ අපි ගොඩක් වෙලාවට අපි through apply කරන එක encourage කරන්නේ නැහැ. Nadita Hano degree achieved with exemption will they consider apply for masters? මම හිතන්නේ මම ඒක කලින් කිව්වා අර ඩිග්‍රී එක කරලා තියෙන විදිහ මත ඒක වෙනස් වෙනවා. හොඳම දේ තමයි අපිට කාල් එකක් දීලා කන්ෆර්ම් කරගන්න එක. පියුමික අහනවා බයෝමෙඩිකල් ස්පෙෂලායිස්ඩ් BSc ඩිග්‍රී එකක් තියෙන මොරටුවේ යුනිවර්සිටි එකේ ඉලෙක්ට්‍රොනික ඩිපාර්ට්මන්ට් එකෙන් software engineering වගේ job එකක් කරන්නේ. ඒ සයිඩ් එකෙන් MSc එක ස්කෝල් ගන්න අමාරුයි. ඉතින් හොඳම දේ තමයි බයෝමෙඩිකල් related options වලටම apply කරන එක. මොකද ලංකාවෙන් software engineering වලට apply කරන ප්‍රමාණයට වැඩිය සෑහෙන අඩුයි. biomedical engineering වගේ දේවල් වලට apply කරන ප්‍රමාණය. එතකොට ඔයාට ස්කෝල් එකකට කොහොමත් මේ පැත්තෙන් තියෙන chances මම විශ්වාස කරනවා වැඩි කියලා. තමාෂාන ස්ටයිපන් එකක් හැමෝම සල්ලි පෙන්වන්න ඕනේ නැද්ද? මේන් ඇප්ලිකන්ට් අවශ්‍ය නැහැ. නමුත් ඒත් married නම් husband සහ බබාලට පෙන්වන්න ඕනේ. ගායෂියානෝ can we withdraw 50 lakh deposit after having the visa? Of course. when we can know whether we select for scholarship. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දැන් ඔය apply කරන ඊළඟ fall එකට ඒක August intake එකට on time apply කරොත් මාර්තු 30යි අප්‍රේල් 30යි අතර අපිට admission decisions දැනගන්න පුළුවන්. දැනගෙන තියෙන හොඳම option එකට visa එකකට යන්න පුළුවන්. ඉරෝෂානෝ transcript එක English medium කියලා mention කරලා තියෙනවා. නමුත් සමහර වීඩියෝ වල දැකලා තියෙනවා university එකෙන් letter එකක් submit කරන්න නෑ. එහෙම දෙයක් නැහැ. අපිට confidently කියන්න පුළුවන් transcript එකේ medium එක තියෙනවා නම් Sweden වලට IELTS අවශ්‍ය නැහැ කියලා. අක්ෂා අහලා තියෙනවා if my partners get a work permit will my university fee gets paid off in Sweden as he's paying taxes for the government. ඔව් ඔයාට ඒක කරන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා ඔයාගේ visa status change කරගන්න ඕනේ work permit holder කෙනෙක්ගේ spouse විදිහට. ඊට පස්සේ කොහොමද tuition fee එක waive off කරගන්න පුළුවන්. Hassan Nahano is possible to visit Sri Lanka during the study period if you need, of course, get a multiple entry visa. So you can obviously visit Sri Lanka as much as you want. Ishan Nahano, if you have an admission from best rank university, will that be an added advantage visa? එහෙම එකක් තියෙන්න පුළුවන්. කොහොමත් ඔය රටවල visa process එකේම ලොකු concern එකක් නෙවෙයි. මම කලින් කිව්වා වගේ හැම එකක් වගේම public research universities. එතකොට අර ගොඩක් වෙලාවට ඒක risk of refusal කියන එක කොහොමත් තියෙනවා. ඒක නැති රටක් නැහැ. නමුත් සාපේක්ෂව සෑහෙන අඩුයි. ලක්මාල් අහනවා do we need to travel with the baby for visa interview to India? ඒක ලක්මාල් මෙහෙමයි. දැන් ඔයාගේ සමහර කාරණාවලදී ඒ කියන්නේ ඔයාට ඕනනම් අපිට ස්පීන් වගේ රටකට අපිට යම් කිසි රික්වෙස්ට් එකක් කරලා ගොඩක් වෙලාවට ඔයාට විතරක් යන්න හදා ගන්න පුළුවන් ස්පෙસિෆිකලි බබා එක්ක ගෙනෙන්න කියලා නැත්තම්. නමුත් ඔය ෆින්ලන්ඩ් වගේ රටවල් වලට කොහොමත් බබා එක්කගෙන යන්න ඕනේ. ඒක part of the process. Jayratna Haduna can dependent learn the Swedish fee and do the vocational training courses, of course. ඒක probability එකක් ස්වීඩන් වල තියෙනවා. ශානු අහනවා 3 years general bioscience degree එකට ස්කෝල් ගන්න ලේසිද? එහෙම ලේසිද කියලා කියන්න අමාරුයි. අපිට apply කරලම බලන්න ඕනේ. හම්බ වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. Madhu අහනවා my age is 35 and kids are 3 and 2, is it okay or not? ඒක විශේෂ ගැටලුවක් වෙන්න හේතුවක් නැහැ. මම ඉස්සෙල්ලා details ටිකක් එවන්න. ඒක පොඩ්ඩක් ස්ටඩි කරලා කෝල් එකක් ගන්න. අනික තව රික්වෙස්ට් එකක් කරන්න ඕනේ ඔන්ලයින් ඉන්න අයට. මම හිතන්නේ දැන් 42ක් විතර ඉන්නවා. අපිට පටන් ගද්දි මම හිතන්නේ පීක් එකේදී මම දැක බෙදලා 80 ගානක් හිටියා. මේ ඔයාලා එනි ටයිම් මම දන්නවා දැන් ගොඩක් රෑ වෙලා කියලා එනි ටයිම් ඔයාලට අහන්න ප්‍රශ්න නැත්තම් අයින් වුණාට කමක් නැහැ. අපි ජජ් කරන්නේ නැහැ. ප්‍රශ්න අහන අයට මට තව ටික වෙලාවක් ඕනනම් දෙන්න පුළුවන්. Jayratna, how about get parents to country after getting work permit? Short term visas වලින් ගත්තොත් ඇරෙන්න මං හිතන්නේ නැහැ. ඔයාලට අර full length visas work permit එකකට හම්බෙයි කියලා. නමුත් visit visas වලට ගන්න පුළුවන්. නමුත් මේ කාලේ කොරෝනා නිසා ඒකත් එච්චරම possible දෙයක් වෙන්න විදිහක් නැහැ. Gayashiana, can we go for 1 year MSc and apply for a PhD? නැහැ අපි 1 year MSc කරන්නෙත් නැහැ. කොහොමත් 1 year MSc ඇත්තෙත් නැහැ. රියාලි ස්වීඩන් වල වගේ ඔය 1 year masters කීපයක් තියෙනවා. යරෙන්න ගොඩක් වෙලාවට ඔය රටවල master එකක් 2 years. එතකොට post study work done period එකේ 1 year 2 year කියන එකේ වෙනසක් නැහැ. නමුත් 1 year programs වලට ගිහිල්ලා ස්වීඩන් වගේ රටවල personal number එකක් ගන්න බෑ. ඒ කියන්නේ tax number එකක්. ඒ නිසා අපි කොහොමත් ඒක encourage කරන්නේ නැහැ.
ඊට පස්සේ මං හිතන්නේ දැනට ප්‍රශ්න ටික ඉවරයි. චමත් ඉන්නවා මං හිතන්නේ රේස් හෑන්ඩ් කරගෙන. චමත් මොකද්ද දැනගන්න ඕනේ? මම කතා කරා කලින්. හරි. ඕකේ රයිට්. thank you. ධනුෂ්ක පතිරණ ඉන්නවා. හෙලෝ මිස් ධනුෂ්ක කියන්න. මට ඇත්තරම ප්‍රශ්න 3ක් විතර තියෙනවා. පළවෙනි එක තමයි මම කල ඩිග්‍රී එක UK based ඩිග්‍රී එකක් UK යුනිවර්සිටි එකකින් තමයි ඒක ඔෆර් කරන්නේ. ඒකේ මට සෙකන්ඩ් අප එකක් තියෙන්නේ. නමුත් GP එක අපේ සඳහන් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එක අනුව ඒගොල්ලෝ දෙන්නේ ඇග්‍රිගේෂන් මාර්ක් එක කියලා එකක්. ඒක සාමාන්‍ය ඇග්‍රිගේෂන් මාර්ක් එක කියන්නේ මම දන්න තරමින් අර අපි all around හැම සබ්ජෙක්ට් එකකටම ගන්න ඇවරේජ් මාර්ක් එක ඒගොල්ලෝ හදලා දෙන්නේ. ඒක ප්‍රශ්නයක් වෙයිද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නය. මට කියනවද මිස් ධනුෂ්ක මේ ඔයාගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරේ ෆුල් ලෙන්ත් බැචලර් එකක් විදිහටද টොප් අප් එකක් විදිහටද? නෑ ෆුල් ලෙන්ත් එකක්. ඔව් ඒ කියන්නේ අවුරුදු 3ේම මොඩියුල්ස් ෆයිනල් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙනවද? අවුරුදු අන්තිම අවුරුදු 3ේම මොඩියුල්ස් ෆයිනල් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙනවා. ඔව් එහෙනම් ඒක ගැටලුවක් වෙන්න ඉඩක් නැහැ. ඔයාගේ සෙකන්ඩ් අප එකක් නේද තියෙනවා කිව්වේ? ඔව් සෙකන්ඩ් අප එකක් තියෙනවා. ඒකෙන් probably apply කරන්න පුළුවන්. ඔයාගේ අනිත් ප්‍රශ්න මොනවද තියෙන්නේ? අනිත් එක තමයි අපි දැන් වීසා ප්‍රොසෙස් එකේදී එම්බසි එකට සල්ලි පෙන්නනකොට ඒක ඇසෙස්ට් වලින් පෙන්වන්න පුළුවන්ද නැත්නම් account එකකම සල්ලි තියෙන්න ඕනේද කියන එක. එහෙමයි cash deposits තියෙන තරමට ඔයාලට වීසා එකක් හදාගන්න ලේසි. එයාලා බලාපොරොත්තු වෙන්නේ cash depositsම තමයි. ඒකත් තමන්ගේ නමින්ම තියෙන තරමට වැඩේ ලේසි. ඒ කියන්නේ ඔයාගේ parents ලගේ හරි sponsors ලගාව සල්ලි තියෙනවා නම් ඒ last minute ඒ සල්ලි ටික ඔයාගේ account එකට දාගෙන sponsor ගෙන් සල්ලි ආව කියන එක explain කරොත් වීසා එකක් ගන්න ලේසි. වෙන අය ගාව තියෙන සල්ලි පෙන්නනට වඩා. හරි okay thank you. alright thank you thanks bye. රුවන්ති අහනවා ප්‍රශ්නයක්. හෙලෝ මාව හෙනව නේද? කියන්න රුවන්ති. මට දැනගන්න ඕනේ අපි මාස්ටර් එකට ඇප්ලයි කරනකොට සාමාන්‍ය ස්කෝලර්ෂිප් එකක් වගේ ගන්නවා නම් සාමාන්‍යයෙන් ස්වීඩන් වල වගේනේ ඒගොල්ලෝ ස්කෝලර්ෂිප් එක ඔෆර් කරනකොට වර්කින් එක්ස්පීරියන්ස් එක බලනවා ලංකාවේ. ඔව්. එතකොට අපි සාමාන්‍යයෙන් කොච්චර විතර වර්කින් එක්ස්පීරියන්ස් එකක් ඕනේද අනිත් කන්ට්‍රීස් වලට like ෆින්ලන්ඩ් නෝර්වේ වගේ වලට වර්කින් එක්ස්පීරියන්ස් බලන්නේ ඇත්තටම SI ස්කෝල් එකට විතරයි. යුනිවර්සිටි ස්කෝලර්ෂිප්ස් වලදී ගොඩක් වෙලාවට බලන්නේ ඇකඩමික් මෙරිට්ස්. අනිත් රටවල් වල ගොඩක් වෙලාවට බලන්නේ ඇකඩමික් මෙරිට්ස්. හැබැයි ඔයාලට අවුරුද්දක දෙකක හරි එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒක added advantage එකක් වෙන්න පුළුවන්. ඒ අරෙන්න working experience ඒ කියන්නේ ඔය දැන් commonwealth රටවල් ගත්තොත් ගොඩක් වෙලාවට working experience key role එකක් play කරනවානේ. ඔය රටවල් වල ගොඩක් වෙලාවට evaluate කරන්නේ ඔයාගේ SOP එක සහ මේ tertiary education merits තමයි ගොඩක් වෙලාවට එතන requirements වෙන්නේ. SI එකේදී විතරයි යෝග වෙනස් වෙන්නේ. SI එකට purely බැලෙන්නේ work and leadership experience. sorry මට තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් මම තාම මැරි කරලා නැහැ. හැබැයි මමයි මැරි කරන් ඉන්න බොයි දෙන්නම කැමති දෙන්නම ස්කෝලර්ෂිප් වලට ඇප්ලයි කරන්න. එතකොට ස්කෝලර්ෂිප්ස් ඇප්ලයි කරනවා නම් අපි දෙන්නම එකවර ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන එකද හොඳම වැඩේ නැත්නම් එක්කෙනෙක් ස්පවුස් හැටියට ගිහිල්ලා work කරන ගමන් අනිත් එක්කෙනා ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරනවා. දෙක ඔප්ෂන් එක වෙනස්ද නැත්නම් කොහොමද ලේසි? හොඳම දේ තියෙන්නේ දෙන්නටම හොඳ මේ ඒ කියන්නේ හොඳ ඩිග්‍රීස් තියෙනවා නම් දෙන්නම ඇප්ලයි කරන තරමට ඔයාලට හොඳයි. මොකද ඇත්තටම ඩිරෙක්ට් ඇප්ලයි කරත් අපි through ඇප්ලයි කරත් අපි ගන්න එකම charge එක දෙන්නගෙම. එතකොට අර ස්කෝල් එකක් හම්බෙන්න තියෙන probability එක වැඩි වෙනවා. උදාහරණයක් විදිහට අපි දැන් ඔය ඔක්කොටම ස්කෝලර්ෂිප් ඇප්ලයි කරොත් SI වලටත් එක්ක ඔප්ෂන් දෙකක් තියෙනවානේ. දෙන්නගෙන් කෙනෙක්ට හම්බෙන්න පුළුවන්. ඒතර කාටද හොඳම ස්කෝලර්ෂිප් එක තියෙන්නේ? එයාට මේන් ඇප්ලිකන්ට් වෙන්න පුළුවන්. දෙන්නටම එක හා සමාන ස්කෝලර්ෂිප්ස් තියෙනවා නම් ඔයාට මේන් ඇප්ලිකන්ට් වෙන්න පුළුවන්. මොකද හස්බන්ඩ්ට ජොබ් එකක් කරන්න පුළුවන් නිසා. right okay thank you so much. No worries thank you. රුවන්ති මැදගොඩ අහනවා මං හිතන්නේ ප්‍රශ්නයක්. right මම කලින් ඇහුවා.
Alright, Swanti. All good. Thank you. Nadita Hasanjay අහනවා මං හිතන්නේ මොන හරි ප්‍රශ්නයක්. hello ආව කියන්නේ මිස් hello මට පොඩ්ඩක් දැනගන්න ඕනේ මගේ full degree එකක් exemption වලින් ගත්තේ මොකද ඒක මේ chartered වලට හම්බුණු exemption එකක් මගේ degree එක ඒක general degree එකක් එතකොට ඊට අමතරව මම MBA එකකුත් කරලා තියෙනවා එතකොට මට දැනගන්න සාමාන්‍යයෙන් හදිසියෙ මම මාස්ටර් එකකට යනවා නම් මගේ base qualification එක degree එක විතර පෙන්නලා මේ exemption වලින් ආපු එක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද එක අනෙක් එක තමයි මේකේ දැන් අපිට GP එකක් දෙනවා මොකද ජෙනරල් වුණාට ඒක GP එකක් දීලා තියෙනවා ඒ කරපු සබ්ජෙක්ට් එකට සමරි එකක් විදියට 3.65 වගේ. එතකොට ඒකත් එක්ක ඒක academic qualification එකක් විදියට ගණීත කියන එක මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඔව් මට කියනවාද ආගේ පළවෙනි බේසික් ක්වොලිෆිකේෂන් එක බැචලර් එකට කලින් මොකක්ද කරා කිව්වේ? chartered accountant. ඒකේ ඕඩින් බොඩි එක මොකක්ද? ඒක Institute of Chartered Accountants of Sri Lanka. මම ඔය කියන්නේ CA කියන එක නේද? CA. ඔව් මං හිතන්නේ CA එක University Grant Commission recognized degree awarding body එකක් විදිහට දැන් පිළිගන්නවා. ඒ නිසා මම හිතනවා ඒක ගැටලුවක් වෙන එකක් නැහැ කියලා. හැබැයි ඉතින් ඕකේ මගේ අවංක උත්තරේ තමයි ඕක අපිට bit of an experiment. මොකද අපිට මීට කලින් අපි එහෙම apply කරලා නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ අවුරුද්දේදී අපිට පළවෙනි පාට හම්බුණා CA එකේ complete කරපු bachelor's applicant එක්කෙනෙක් හෝ දෙන්නෙක්. එතකොට එයාලට කොහොමත් ගැටලුවක් නැහැ. දැන් ඔයා අර first 2 years කරලා top up එකක් කරපු නිසා මං හිතනවා අර ඕක university equivalent තනක් නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. නමුත් ඒක experiment එකක්. අපිටත් first time තමයි apply කරනවා නම් කරන්න වෙන්නේ. ඒ අපි කලින් කරලා නැහැ ඒක. ඔව්. එතකොට දැන් මට master එකක් තියෙන නිසා හදිස්සියට PhD එකකට වගේ apply කරන්න පුළුවන්. මට ඊට අමතරව chartered උත් තියෙනවා. chartered accountant කෙනෙක්. එතකොට ඒ තුනම වගේ consider කරලා PhD එකකට මගේ master එකක් තියෙන නිසා මොකද මට තියෙන්නේ එතකොට මගේ advice එක PhDs වලට apply කරනවා නම් කරගන්න පුළුවන් සාර්ථකම දේ තමයි IELTS high score එකකුත් හදාගෙන ඔය මුළු European Union එකම එකතු කරගෙන Germany, Sweden, Italian universities, Belgium universities, Austrian universities, Estonian universities තියෙන හැම එකක්ම බලලා apply කරන්න multiple options. අපි කියමු 20ක් 25ක් විතර apply කරගත්තොත් මාස 6ක් විතර ඇතුලේ ගොඩක් වෙලාවට ඇඩ්මිෂන් එකක් හදාගන්න පුළුවන් වෙයි. ඒ අරගෙන ඒගොල්ලෝගේ යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකකින් අපිට කරන්න පුළුවන් නේද? පුළුවන්. ඔය ඒ කියන්නේ ongoing research positions මොනවද තියෙන්නේ කියලා බලලා වාට accounting related හරි මොනවා හරි එහෙම ඒ ටික ඊට පස්සේ ඔයා බලලා apply කරන්න professors ලා approach කරලා අර තමන්ටම කරගන්න තරමට PhD එකකට වගේ යන්න ලේසියි. මං හිතන්නේ කිසිම ඒ කියන්නේ ඒජන්ට් කෙනෙක්ට ඒ වගේ process එකක් handle කරන්න ගොඩක් smoothly පුළුවන් වෙයි කියලා. ඉතින් අපිට ඒකට හේතුව තමයි අර ඒකට අපි දෙන්න ඕනේ individual attention එක ගොඩක් high. ඉතින් අපිට ඒක අර කාලයත් එක්ක කරගන්න අමාරුකමක් තියෙනවා. නමුත් ඉතින් ඔයා direct apply කරනවා නම් මේ process එකේ අතරේ මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අපිට anytime call කරන්න අපිට free advice එකක් දෙන්න පුළුවන්. එතකොට ස්පෙෂල් කන්සිඩරේෂන්ස් තියෙනවද මොන හරි PhD එකකට apply කරනකොට මොන හරි offer letter එකක් ගන්න එහෙම නැත්නම් අපේ intention එකට අපි ලියන letters දැන් මොන හරි ස්පෙෂල් මොන හරි කන්සිඩරේෂන් යාලා brief introduction එකක් මොනවා හරි ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි potential research topic එකක් ගැන හරි ඒ වගේ දෙයක්. ඒක හැබැයි case by case basis වෙනස් වෙනවා. හොඳම දේ තමයි universities කීපයක්ම multiple options approach කරලා බලන එක. එහෙම වුණොත් ඒක කන්සිඩර් කරන්නේ work permit එකක් විදියට නේද? ගොඩක් වෙලාවට EU එකේ නම් ඔව් work permit එකක් විදියට තමයි කන්සිඩර් කරන්නේ. අනිත් එක තමයි සාමාන්‍යයෙන් by default ගොඩක් රටවල stipend එකක් හම්බ වෙනවා. ඔයාගේ අතේ සල්ලි ටිකක් තියෙනවා නම් ඔයා බලන්න ඔය Czech Republic වගේ options. Czech උදාහරණයක් විදියට මට එක යුනිවර්සිටි එකක් නමින් කියන්න පුළුවන් Thomas Bata University in Czech Republic. එයාලගේ තියෙනවා සාමාන්‍යයෙන් fee paying PhD options. ඒ කියන්නේ select වුණොත් සාමාන්‍යයෙන් අතින් යුරෝ 2000ක් විතර ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ලක්ෂ 3ක් විතර අවුරුද්දකට ගෙවන්න වෙනවා. නමුත් අර entry process එක සාපේක්ෂව ලේසි. Thomas may I know the name? Thomas Bata BATA University. Okay, thank you very much. All right, thank you. මං හිතන්නේ දැනට ප්‍රශ්න ටික ඉවරයි. තව chat box එකේ තියෙන ප්‍රශ්න මං හිතන්නේ
Ishan කියලා තියෙනවා thanks a lot, really appreciate your honest insights. I joined a few discussions and you are the only genuinely giving an idea. Thank you so much Ishan, really appreciate your comment. Sajeev ahal තියෙනවා my age is 41 years and son is 15 years by next year, will it affect to the visa? Oh ඒක ඇත්තටම extremely high risk case එක. මෙහෙමයි මම කලින් කිව්වා වගේ මේ එකක්වත් මේ legal requirements නෙමෙයි. මේ එහෙම වයස වැඩි නම් visa apply කරන්න බෑ වගේ දෙයක් නැහැ. නමුත් risk එක obviously සාමාන්‍යයෙන් අවුරුදු 15ක බබෙක් ඉන්නවා කියන්නේ ඉතින් වැඩි වෙන්න පුළුවන්. ජයනි උපේක්ෂිකා අහනවා උපේක්ෂිකා BSc IT වලින් 2.26 වගේ GPA එකක් සහ තව මාස්ටර් එකකුත් කරලා තියෙනවා නම් PhD apply කරන්න පුළුවන්ද? අර කතාවම තමයි මට කියන්න තියෙන්නේ, direct apply කරලා බලන්න. එරෙන අපිට advice කරන්න අමාරුයි. ගයාෂි කියනවා thank you very much for your genuine and informative explanation. You are welcome Gayashi. මම හිතනවා ඔයාලා මොනවා හරි දෙයක් අපෙන් දැනගන්න ඇති කියලා. ඒ වගේම අපෙන් මොනවා හරි mistakes වුණා නම් සමා වෙන්න. මොකද අපි ඇත්තටම Zoom meetings වලට ගොඩක් අලුත්. මේ අපේ third session එක. ඉතින් මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් call එකක් ගන්න. මම කොහොමත් මේ session එකට attend වෙන හැමෝටම හෙට උදේ වෙද්දී initial information ටිකක් එවලා තියන්නම් ওই process එක ගැන. කවුරු හරි IELTS කරලා නැත්නම් ඒ කියන්නේ කාට හරි හොඳ second up first class එකක් තියාගෙන IELTS කරගන්න කාලෙ මදි වගේ දැනෙනවනම් මගේ අදහස නම් හදිස්සි වෙන්න එපා. හොඳම දේ තමයි කාලයක් අරගෙන initial requirements ටික සම්පූර්ණ කරගෙන පිළිවෙලට apply කරන්න. මොකද ඇත්තටම second up first class එකක් තියෙනවා නම් කොහොමත් සල්ලි ගෙවලා යන options එච්චර තේරුමක් නැහැ. ඊට වඩා හොඳයි අර initial requirements ටික සම්පූර්ණ කරගෙන ඔයාලට ස්කල් එකට apply කරන එක. ඉතින් ඒ අරෙන්න වෙන විශේෂ දෙයක් දැනට නැහැ. මොනවා හරි දැනගන්න තිබුණොත් කාල් එකක් ගන්න. thank you so much for everyone. තව දෙයක් මම අන්තිමට කියන්න ඕනේ. මම හිතන්නේ දැන් නම් ඒ කම්ප්ලේන් එක අඩුයි. අපිට පහුගිය දවස්වල තිබුණ common complaint එකක් තමයි අපි phone answer කරන්නේ නැහැ කියන එක. ඒකට ඇත්තටම හේතුවක් තියෙනවා. දැන් ඔයාලා අපිට කවුරු හරි over the phone කතා කරලා තියෙනවා නම් දන්නවා අපි සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් විතර on average phone call එකකට minimum spend කරනවා. සමහර වෙලාවට ඔක විනාඩි 30ක් 40ක් වෙන්නත් පුළුවන්. එතකොට අපිට කොහොමත් අවුරුද්දකට ඒ කියන්නේ එක දවසකට apply කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන් phone calls ප්‍රමාණයක් තියෙනවා. එතකොට අනිත් ටික miss වෙනවා. එතකොට මේ miss වෙන අය complain කරනවා අපේ customer service අවුල්, අපි rude ඒ වගේ දේවල්. ඉතින් මම කැමති ඒක ඔයාලා තේරුම් ගන්න ඕන. සහායම කවුරු හරි කිව්වොත් ආපු උන්ට නම් කතා කරන්න බෑ, phone line busy answer කරන්න නැහැ වගේ කිව්වොත් පොඩ්ඩක් ඔය කතාව කියන්න. මොකද අපි ඒක intentionally කරන දෙයක් නෙමෙයි. බොහොම ස්තුතියි attend වුණාට. thank you so much ඔයාලගේ වෙලාවට. මම හිතන්නේ පැය දෙකකට වැඩි session එක continue වුණා. ඔයාලා ඔක්කොටම එහෙනම් සුබ රාත්‍රියක්. thank you.